නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේදීත් අපි ස්පර්ශය කියන මාතෘකාවෙම තවත් කරුණු කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකන් අපි ස්පර්ශය සම්බන්ධයෙන් පැතිකඩ ගණනාවකින් කතා කරන්නට යෙදුණා. ස්පර්ශයේ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන, ඒ වගේම ස්පර්ශය සම්බන්ධයෙන් ඒ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන වල නානා පర్యాయවල ඊට පස්සේ සලආයතන පච්චය පස්සෝ, නාම රූප පච්චය පස්සෝ කියන පర్యాయ, ඊළඟට අදිවචන සම්පස්සේ, පටික සම්පස්සේ වගේ දේවලුත් කතා කරන්නට යෙදුණා. ඊළාට අද අපි කතා කරන්න යනවා කරුණු කිහිපයක් ගැන. එකක් තමයි මේ පුට්ඨ කියන වචනය. ස්පර්ශ කියන වචනෙන් හැදලා තියෙන පුට්ඨ කියන වචනය ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ධම්මසංගණියෙහි ස්පර්ශය කියන එක හඳුන්වලා තියෙන හැටිත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සයවැදෑරුම් ස්පර්ශය ගැනත් සාකච්ඡා කරන්න හිතනවා. මම කලින් දීපු හෑන්ඩ් අවුට් එකේටම කොටසක් මේකේ තියෙනවා. ඒ දේශනාව නවත්තපතෙන් දීලා තියෙන්නේ. මොකද ධම්මසංගණියේ කරුණු ටික කතා කරන්න කලින් මට සිහි වුණා මේ පුට්ඨ කියන වචනේ ඉස්සෙල්ලා අපි අර්ථ දීලා ඉන්නට ඕනේ කියන එක. ඒකෙදි අපි මතක තියාගන්න ඕනේ වචනයක් තියෙනවා ශාසනේ පුට්ඨ මහා ප්‍රාණඨාන. මේ පුට්ඨ කියන වචනය පුසත කියන ධාතුවෙන් තමයි හැදිලා තියෙන්නේ. එතකොට පුස් කියන ධාතුව ත ප්‍රත්‍යනකොට ඒක පුට්ඨ කියලා හැදෙනවා. ඉතින් මේ වචනය පුට්ඨ කියන වචනේ අර්ථ ගානක ධර්මයේ ඉදිලා තියෙනවා. නානා අර්ථවල මේක යොදා ගන්නට පුළුවන්. ඒකින්දා පුට්ඨෝ පුට්ටං කියන වචනේ යෙදෙනකොට ස්පර්ශ චෛතසිකයට අදාළවම යෙදෙන අර්ථ නෙමෙයි හැමතැනම තියෙන්නේ. ඒක මතක තියාගන්නට ඕනේ. ඒක මම හෑන්ඩ් අවුට් එකේ අවසානයේ දීලා තියෙන ඒ වලින් තේරුම් ගන්නට පුළුවන්. මෙතනදී අපි කතා කරන්නට ඕනේ මොකද ස්පර්ශය කියන මාතෘකාව ගැන කතා කරන හින්දා ස්පර්ශයට අදාළව පුට්ඨ කියලා අදහස් කරන්නේ මොකද්ද කියන එක. ස්පර්ශයට අදාළව. ඒ නිසා පුට්ඨ කියන වචනය හැදිලා ඒ කියන්නේ ඒක යෙදෙන අර්ථ ගොඩක් තියෙන්නට පුළුවන්. නමුත් ස්පර්ශයට අදාළව නැත්තම් පස්සේට අදාළව මේ පුට්ඨ කියන එක හැදෙන හැටි අපි සාකච්ඡා කරන්නට ඕනේ. ඉතින් මෙතනදී අපිට සාමාන්‍යයෙන් අර්ථ හතරක් ගන්නට පුළුවන් පුට්ඨ කියන වචනයට. දැන් අපි දන්නවා අරමුණක් තියෙනවා. ඒ අරමුණු කරමින් සිතක් හට ගන්නවා. ඒ සිතෙහි තියෙන අරමුණ හොඳින් ස්පර්ශ කරන බව, හොඳින් අරමුණත් එක්ක සම්බන්ධ වෙන බව තමයි ස්පර්ශය කියලා අපි ගත්තේ. චිත්තුප්පාදයේ විසින් අරමුණ අනිත් අරමුණු වලින් වෙන්කොට අරමුණු කරනකොට නැත්නම් චිත්ත කියලා ගත්තත් කමන්නේ මේ ස්පර්ශය කියන එක අරමුණ ස්පර්ශ කරනවා. ස්පර්ශය අරමුණ ස්පර්ශ කරනවා. ඉතින් මේක අරමුණ ලෙස අපි ගමු. මේ අරමුණ ස්පර්ශ කරනවා. මෙතනදී පුට්ඨ කියන වචනය යෙදිලා තියෙන්නේ ඒක ගන්න පුළුවන් අපිට සාධන දෙකකින්. අපි කියනවා කතෘ සාධන සහ කර්ම සාධන. සාමාන්‍යයෙන් පුට්ඨ කියන එක කතෘ සාධන වචනයක් බොහෝ සෙයින්. නමුත් ඒකේ කර්ම සාධන වචනයක්. කර්ම සාධන වචනය. ස්පර්ශ කරන ලද කියන අර්ථය තමයි එන්නේ. නමුත් කතෘ සාධන අර්ථයකුත් අපිට ගන්න පුළුවන්. මොකද තවන්තුතාවී කියන ප්‍රත්‍ය තුනම කතෘ සාධනෙට යොදන්නට පුළුවන් නිසා. ඉතින් මේ පුට්ඨ කියන කොට කියවෙන්නේ එක්කෝ පළවෙනි කතෘ සාධන අර්ථය ගත්තොත් අපිට කියන්නේ ස්පර්ශ කළ ධර්මය කියන එකයි. ස්පර්ශ කළ ධර්මය. ඒ කියන්නේ
දැන් උදාහරණයකට මම යමක් ස්පර්ශ කළොත් මම තමයි එතන පුට්ට කියලා අදහස් කරලා තියෙන්නේ. ස්පර්ශ කරනු ලැබුණ දේ නෙවෙයි. ස්පර්ශ කළ කෙනා. ස්පර්ශ කිරීම නැමැති ක්‍රියාව සිදු කළ කෙනයි මේ අදහස් කරලා තියෙන්නේ. ඊළඟ දෙවෙනි අර්ථය තමයි කර්ම සාධනය ගත්තම ස්පර්ශ කරන ලද කියන අර්ථයත් අපිට ගන්නට පුළුවන්. ස්පර්ශ කරන ලද කියන අර්ථයත් අපිට ගන්නට පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් මේක පුට්ට කියන අර්ථය බොහෝ දුරට කර්ම සාධනයකට ප්‍රකට නිසා ව්‍යාකරණ දන්න අයට අපි දෙවෙනි අර්ථයෙන් පටන් ගමු. සමහර තැනක ස්පර්ශ චෛතසිකයේ විසින් ස්පර්ශ කරන ලද අරමුණ පුට්ට කියා හඳුන්වනු ලබනවා. එතකොට දැන් සමහර තැනකදී පුට්ට කියලා කියන්නේ මේ අරමුණට. ඇයි ඒ ස්පර්ශයේ විසින් ස්පර්ශ කරනු ලැබුණ නිසා. පුට්ටෝ වේදිහිති කියන තැන එක අර්ථකථනයක් තමයි ඒ පුට්ටෝ කියලා කියන්නේ උපයෝගයේ පච්චත්ත වචනං. ඒ කියන්නේ ဒုတိ වචනයක් නැත්නම් කර්ම අර්ථය දෙන පඨමා විභක්තියාන්ත වචනයක් ලෙස දක්වලා තියෙනවා. එතකොට පුට්ටෝ වේදිහිති කියලා කියන්නේ පුට්ටං වේදිහිති කියලා ගන්නට ඕනේ. ස්පර්ශයෙන් ස්පර්ශ කරන ලද අරමුණ වේදනාවෙන් රස විඳි කියලා ගන්නට ඕනේ. ඒතර ඒ නිසා පළවෙනි ක්‍රමය තමයි ස්පර්ශයෙන් ස්පර්ශ කරන ලද අරමුණට පුට්ට කියලා කියන්නට පුළුවන්. ඒක මේ කර්ම සාධනයෙන් අරන් තියෙන අපි එන ඉලක්කම් දෙක මාරු කරමු නා 1 2 1. හරිනේ මේක 1 කර්ම සාධනය 1 කතෘ සාධනය 2. එතකොට මේ පළවෙනි පුට්ට කියන එකෙන් අදහස් කරන්නේ ස්පර්ශ කරනු ලැබු කියන ධර්මය. ඒක ඕනනම් සිතෙන් ස්පර්ශ කරන ලැබු අරමුණ කියලා ගන්නත් පුළුවන්. මොකද සිතේ ස්පර්ශයේ සිතේ ස්පර්ශ කිරීමේ ක්‍රියාව ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. ඒ නිසා අරමුණ ස්පර්ශ කරාම ස්පර්ශයෙන් නැත්නම් සිත විසින් ඒ ස්පර්ශ කරනු ලැබු අරමුණට පුට්ට කියලා යොදන්න පුළුවන් සමහර තැන්. නිසා මේ පුට්ට කියන වචනේ බොහෝ දුරට ශාසනයේ යෙදෙන නිසා ඒක විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ. ඒතකොට ස්පර්ශයෙන් ස්පර්ශ කළා හෝ සිතෙන් ස්පර්ශ කරන ලද අරමුණ. ඊළඟට සමහර තැනක අරමුණක් ස්පර්ශ මේ රෙෆරන්ස් දීලා ඇති ඒ තැන්වල සමහර තැනක අරමුණක් ස්පර්ශයෙන් ස්පර්ශ කරන ලද පුද්ගලයාද පුට්ට නමින් හඳුන්වා ඇත. සමහර තැන්වල පුද්ගලයා. ඒ කියන්නේ උදාහරණයකට මේ චිත්තුප්පාදයේ පහළ වෙනවා නම් යම්කිසි කෙනෙකු තුල උදාහරණයකට මේ පුද්ගලයා ඒ පුද්ගලයාත් පුට්ට කියලා ගන්නට පුළුවන්. දෙවනි අර්ථය. ඒක කතෘ සාධන අර්ථයක්. පුද්ගලයා අරමුණ ස්පර්ශ කරයි. පුද්ගලයාටම පුට්ට කියලා කියන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ සිතට කියන්න පුළුවන් පුට්ට කියලා. මොකද්ද? ඒ දෙවනි අර්ථය කතෘ සාධන ස්පර්ශ කිරීමේ ක්‍රියාව කලේ ඒ ධර්මයයි. අරමුණක් ස්පර්ශ කරපු සිතට පුට්ට කියන්න පුළුවන්. ඒ අරමුණක් ස්පර්ශ කරපු පුද්ගලයාට සම්මුති වශයෙන් පුට්ට කියන්නට පුළුවන්. එතකොට ඒ නිසා සමහර තැන්වල පුට්ඨෝ වේදේති කියලා කියනකොට අරමුණක් ස්පර්ශ කරපු පුද්ගලයා අරමුණු රස විඳී කියලා ගන්නටත් පුළුවන්. අර ස්පර්ශයෙන් ස්පර්ශ කරන ලද අරමුණ රස විඳී කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ අර්ථ දෙකම සුදුසු පරිදි යොදා ගන්නට ඕනේ. හරිනේ පැහැදිලි නේද? ඒකයි මුලින් පළවෙනි එක ස්පර්ශ කරන ලැබූ අරමුණ පුට්ට වෙනවා. දෙවෙනි එකේදී ස්පර්ශ කරපු පුද්ගලයා හෝ සිත පුට්ට කියලා හඳුන්වනවා. ඊට පස්සේ රට්ටපාල තේර ගාථාවලට අනුව එහි අටුවාවට අනුව යම් సంతානයක ස්පර්ශය හටගත් කලෙහි එම సంతානය හිමි පුද්ගලයා එම ස්පර්ශයට පැමිණීම වශයෙන් පුට්ට කියලා හඳුන්වලා තියෙනවා. ඒකත් ඒ ස්පර්ශය ඔහු තුල හටගත්ත නිසා ඒ ස්පර්ශයට පැමිණුණා කියලා පුට්ට ලෙස හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාගේ సంతානෙහි ස්පර්ශයක් හටගත්තොත් ඒ පුද්ගලයා පුට්ට කියලා හඳුන්වනවා. මොකද ඒ ස්පර්ශයට පැමිණීම වශයෙන් කියලා ඒ අටුවාවේ දක්වලා තියෙනවා. ඊළඟට ඒ වගේම සංයුත්ත නිකායේ බාලපඬිත සූත්‍රයේදී ඒ අටුවාවට අනුව යම් సంతානයක ස්පර්ශය හටගනී නම් එම సంతානෙහි හිමි පුද්ගලයා එම ස්පර්ශයේ විසින් ස්පර්ශ කරන ලදී. පුද්ගලයා ස්පර්ශ කරන ලදී ස්පර්ශයේ විසින් කියලා තරම් තියෙනවා. එතකොට පළවෙනි එක තමයි ස්පර්ශයට පැමිණීම වශයෙන් පුද්ගලයා පුට්ඨෝ කියලා අරන් තියෙනවා. දෙවෙනි එක තමයි ස්පර්ශයෙන් ස්පර්ශ කරන ලැබීම. මේකේ කියේ ස්පර්ශයෙන් අරමුණනේ ස්පර්ශ වුනේ. නේද? අරමුණ. මේ දෙවෙනි දැන් මේ කියන්නේ
ඒ ස්පර්ශය හටගත් නිසා ස්පර්ශයට පැමිණීම වශයෙන් පුට්ට කියනවා. එහෙම නැත්නම් ස්පර්ශයේ විසින් තමන්ව ස්පර්ශ කරා. సంతානේ හට ගැනීම වශයෙන් ස්පර්ශ කළා කියලා පුට්ට කියලා හඳුන්වලා තියෙනවා. ඒ විදිහටත් අපිට පුට්ට කියන අර්ථය ගන්නට පුළුවන්. විභංග මූල ටීකාවෙත් මේ අදහස දක්වලා තියෙනවා. රෙෆරන්ස් බලන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි ක්‍රමය තමයි ඒක හරි අමුතුම එකක්. අරමුණ විසින් ස්පර්ශ කරා කියලා කියන්න පුළුවන්. දැන් මෙතෙක් වෙලා අපි කතා කරේ මොකද්ද? සිතෙන් අරමුණ ස්පර්ශ කරා නැත්නම් අරමුණ සිත විසින් ස්පර්ශ කරනු ලැබුවා නේද? ස්පර්ශ කියන ලක්ුණේ අරමුණ තමයි. මෙතනදී පුද්ගලයා ලක්ුණා කියලා කියන ස්පර්ශය නිසා මේකෙදි කතා කරනවා අරමුණ විසින් සිත ස්පර්ශ කරා. අරමුණ විසින් පුද්ගලයා ස්පර්ශ කරා. එතකොට ඒ අර්ථයේදීත් මේ සිතට ආපහු පුට්ට කියලා කියනවා. මොන අර්ථයෙන්? නැත්නම් පුද්ගලයාට පුට්ට කියලා කියනවා. පුද්ගලයා පුට්ට වෙනවා. මොන අර්ථයෙන්ද? අරමුණ විසින් ස්පර්ශ කරා. අරමුණ විසින් ස්පර්ශ කළාද නිසා. ඒ කියන්නේ උදාහරණයකට අපි කිව්වොත් එහෙම මම අතින් පෑන ස්පර්ශ කරා කියනකොට පෑනෙන් අත ස්පර්ශ වුණා කියන්නත් පුළුවන් යම් ක්‍රමයකනේ. ඒක අන්‍යමඤ්ඤ සම්බන්ධයක් මෙතන තියෙනවානේ. දැන් අපි ස්පර්ශය ගැන කියද්දි කිව්වේ කොහොමද? ස්පර්ශයේ කෘත්‍ය මොකද්ද? සංඝට්ටන කෘත්‍යනේ. සිත අරමුණෙහි ගැටවනවා. සිතයි අරමුණයි එකිනෙක සම්බන්ධ කරනවා. සිත අරමුණ උනෝන් ගැටවනවා. නැත්නම් සිත ගිහිලා අරමුණෙහි ගැටවනවා. නැත්නම් අරමුණ සිතෙහි ගැටවනවා කියන්න පුළුවන්. එතකොට අරමුණ විසින් ස්පර්ශ කරනු ලැබූ සිත අරමුණ විසින් ස්පර්ශ කරනු ලැබූ පුද්ගලයා පුට්ට ලෙස හඳුන්වලා තියෙනවා. එතකොට එතනදිත් මොකද්ද ස්පර්ශ වීම කියලා කියන්නේ ස්පර්ශ චෛතසිකය. ස්පර්ශ චෛතසික නිසා ඒක වෙලා තියෙන්නේ. ඒ නිසා මූල ටීකාවේදී මේ පුට්ට කියන එක ව්‍යවහාර කරනකොට දීලා තියෙනවා. ඒක බලන්න ෆුට්නෝට් 6 කාමං uppන්න පස්සෝ පුද්ගලෝ චිත්ත චෛතසික රාසිවා ආරම්මනේන පුට්ටෝ ආරම්මනේන පුට්ටෝ දැක්කද? අරමුණ විසින් ස්පර්ශ කරනු ලැබුවා. සහජාත පස්ස සහජාත වේදනාය තං කාලමේව වේදේති. ඒතර පුට්ටෝ වේදේති කියන එක අපිට ඕනනම් ගන්න පුළුවන්. අරමුණ විසින් ස්පර්ශ කරන ලැබූ සිත දැන් අරමුණු රස විඳිනවා. අරමුණ විසින් ස්පර්ශ කරන ලැබූ පුද්ගලයා අරමුණු රස විඳිනවා කියලා දෙපැත්තරම කතා කරන්නට පුළුවන්. එතකොට දැන් මේ එකම සිද්ධිය පරමාර්ථ වශයෙන් වෙලා තියෙන්නේ චිත්තුප්පාදයක් හටගෙන අරමුණ ස්පර්ශ වෙලා තියෙනවා. එතකොට ස්පර්ශ කරන ද අරමුණට පුට්ට කියන්න පුළුවන්. ස්පර්ශ කරපු හිතට පුට්ට කියන්න පුළුවන්. ඒ ස්පර්ශය හටගත්ත පුද්ගලයා අරමුණ ස්පර්ශ කරා කියලා පුට්ට කියන්න පුළුවන්. ඒ ස්පර්ශය හටගත්ත නිසා පුද්ගලයා ස්පර්ශයේ වෙත පැමිණියා කියලා පුට්ට කියන්න පුළුවන්. ඒ ස්පර්ශය පුද්ගලයාව ස්පර්ශ කරා කියලා පුට්ට කියන්න පුළුවන්. අරමුණ විසින් ස්පර්ශ කරන ලැබුණු නිසා සිත හෝ පුද්ගලයාට පුට්ට කියන්නට පුළුවන්. ඒ නිසා මේ එකම දෙය පැතිකඩ ගානාවකින් බැලීමක් සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා ඒ තැන්වලදී ඒ විදිහට අර්ථ ගන්න දීලා තියෙනවා තේරවාදයේ. ඉතින් මේ හැම එකකින්ම අපි තේරුම් ගන්නට ඕනේ මේ ස්පර්ශය කියන්නේ චෛසික ධර්මයක් තියෙනවා. මොකද්ද? සිත සහ අරමුණ අතර හොඳ සම්බන්ධතාවයක් ඇති කරන ගතිය. මොකද්ද මේ සම්බන්ධතාවය මොකටද අවශ්‍ය වෙන්නේ? ආරම්මන රසය ප්‍රකට කිරීමට. ආරම්මන රසය ප්‍රකට කිරීමට. සමහර ආචාර්යවරුන්ගේ හැටියට ආරම්මන ග්‍රහණයටත් ඒ ස්පර්ශය අවශ්‍යයි. ඒ නිසා මේ පුට්ට කියන වචනය තේරවාදයේ බොහෝ සෙයින් භාවිත වෙන වචනයක්. ඒ වචනය ඒ අදාළ තැන්වල අදාළ පරිදි යොදා ගන්නට අටුවා ටීකා අනුව. ඊළඟට ධම්මසංගිනී ප්‍රකරණයේ ස්පර්ශය විස්තර කර ඇත්තේ පහත පරිදිය. ධම්මසංගිනී ප්‍රකරණයේ ස්පර්ශය විස්තර කරලා තියෙනවා. කොහොමද? පස්සෝ පුසනා සම්පුසනා සම්පුසි තත්තං. පද හතරක් නේ. පස්ස පුසනා සම්පුසනා සම්පුසි තත්ත කියලා වචන හතරක්. මෙතනින් පස්ස කියන එකෙන් අදහස් කරේ අර ස්පර්ශ කිරීමමයි. ඒ නිසා ඒක භාව සාධන නැත්නම් එහි තියෙන පරමාර්ථ ධර්මයේ ස්වභාව ලක්ෂණය අනුව කරපු විග්‍රහයක්. අපි ඒක තමයි කතා කරේ. අරමුණ ස්පර්ශ කිරීම කියන එකයි අපි කතා. ඒකින් වෙන කෘත්‍ය ආදියත් අපි කතා කරන්නට යෙදුණා. ඒ නිසා පස්ස යනු ස්පර්ශයේ ස්වභාවය නිරූපණය කරන පදයක. මේ පිළිබඳ විස්තර දීර්ඝව අපි ඊටදී කතා කරලා තියෙනවා. 아무තුන් ඒක කියන්නට ඕනේ නැහැ. පුසනා කියලා කියනකොට එතන අපි මතක තියාගන්න ඕනේ පුසන. දැන් මේක තමයි වචන ටික. පස්සෝ පුසනා
සම්පුසනා සම්පුසිතත්ත සම්පුසිතත්ත ඔය තමයි පද හතර. මේක අපි ඉගෙනගෙන තියෙන already. පුසනා කියලා කියනකොට සිත තමයි අපි ගන්නෙ. සිත අරගෙන සිතේ ක්‍රියාවක් මොකද්ද? ස්පර්ශ කිරීමේ ක්‍රියාව. සිතේ තියෙන අරමුණ ස්පර්ශ කිරීම. මේ තමයි යම් කිසි ක්‍රියාවක් සිදු කරන ධර්මයක භාවය දැක්වීම වශයෙන්. යම් කිසි ක්‍රියාවක් සිදු කරන ධර්මයක භාවය දැක්වීම වශයෙන්. ස්පර්ශ කරන ධර්මයක් තමයි සිත. සිත ස්පර්ශ කරන ධර්මයක්. ඒ ස්පර්ශ කරන ධර්මයේ භාවය මොකද්ද? ස්පර්ශ කිරීම නේ. ස්පර්ශ කිරීම. මතකද අලුබ්බනා කියලා පදයක් හදුවනේ. අලුබ්බනා. නොයැලෙන ධර්මයක නොයැලෙන ධර්මයක භාවය. ඇයි ඒකට නොයැලෙන ධර්මයක් කියලා අපි කියන්නේ? එහි තිබෙන යම්කිසි ක්වොලිටියක් ගුණාංගයක් නිසා. මොකද නොඇලීම. දැන් සිත ස්පර්ශ කරන ධර්මයක්. කවද අරමුණ ස්පර්ශ කරනවා. ස්පර්ශ කරන ධර්මය. එතකොට ඒක ක්‍රියාවෙන් නම දීලා තින්නේ. ඒක ක්‍රියාවක් කරන දෙයක් කියලා අරන් තියෙනවා. උදාහරණයකට පාචක උයන කෙනා කුක් කියලා කියන්නේ අපි. පාචක. එතකොට පාචකගේ භාවය තමයි පචන ක්‍රියාව. එයා පාචකයෙක් වෙන්නේ උයන කෙනෙක් වෙන්නේ මේ උයන ක්‍රියාව නිසානේ රෙගියුලර්ලි යා නිතර උයනවා කෙනෙක්. ඒකයි. ඒතර ඒ වගේ සිත අරමුණක් ස්පර්ශ කරන ධර්මයක්. සිත අරමුණක් ස්පර්ශ කරන ධර්මයක්. ඒකට ස්පර්ශ කරන ධර්මයක් කියන්නේ හේතුව මොකද්ද? එහි තිබෙනවා යම්කිසි විශේෂ ගුණයක්. මොකද්ද? ස්පර්ශ කිරීම. එතකොට සිතෙහි කෘතේ ක්‍රියාවක් ලෙස මේක දක්වලා තියෙනවා. හැබැයි එහෙම වුණා කියලා ස්පර්ශය කියන එක සිතට ආйти අනුධර්මයක්ද? නෑ, වෙනම පරමාර්ථ ධර්මයක්. මෙතන සිත මූලික කරගෙන දේශනාව සිද්ධ කරලා තියෙනවා. සිත මූලික කරගෙන සිතේ අනුක්‍රියාවක් ලෙස ස්පර්ශය හැඳින්වනවා. නමුත් ඒක ස්පර්ශය වෙනම පරමාර්ථයක් කියලා මතක තියාගන්න. හරිනේ? එතකොට චිත්තය මුල් කරගෙන, චිත්තය අදිෂ්ඨාන කොටගෙන, චිත්ත අදිඨාන කොටගෙන කරපු දේශනාවක් මේක ප්‍රකාශනයක්. චිත්තය අරමුණ ස්පර්ශ කරනවා, ස්පර්ශ කරන ධර්මයක්. එහි තිබෙන භාවය ඒ ස්පර්ශ කරන ධර්මයක් කියලා කියන්නට හේතුව එහි තියෙන ස්පර්ශ කිරීමේ ක්‍රියාව. එතකොට ස්පර්ශ කරන ධර්මයේ භාවය දැක්වීම වශයෙන් ස්පර්ශය හඳුන්වලා තියෙනවා. පුසනා කියලා කියන්නේ ස්පර්ශ කිරීමමයි. සිත මුල් කරගෙන කරපු දේශනාවක්. මේ ආරම්මණය ස්පර්ශ කරන චිත්තේ භාවය දැක්වීම වශයෙන් සිදු කර ඇති විග්‍රහයකි. අරමුණ ස්පර්ශ කරන්නේ සිතයි. එම ක්‍රියාව සිද්ධ කරන සිතේ භාවය අරමුණ ස්පර්ශ කිරීමේ ක්‍රියාව. එනම් ස්පර්ශ චෛතසිකයයි. ඊළඟට සම්පුසනා කියලා කිව්වම මෙතන තියෙනවා උපසර්ග වශයෙන් පදේ වර්ධනය කළා. සංපුසනා. ඒක බිඳුව අල්මායන බාටපත් වෙනවා. වර්ගාන්ත ආදේශය වෙලා සම්පුසනා. සම්පුසනා කියලා කියන්නේ එතනදී සං උපසර්ගයෙන් කියවෙන අරමුණ සමග එක්වීමක්. සම්පස්ස. පස්ස සම්පස්ස කියන දෙකේ අර්ථ එකමයි. වෙනසක් නැහැ. පස්ස කියන අරමුණ ස්පර්ශ කරා සම්පුසනා කියන අරමුණ සමග එක් වෙලා අරමුණ ස්පර්ශ කරා. කොහොමත් ඉතින් අරමුණ ස්පර්ශ කරනකොට එක්වීමක් තියෙනවනේ. ඒ නිසා මේකේ අරමුණේ අනුවත් එක්ක එක් වෙච්ච බව දක්වපු එක විතරයි මේ උපසර්ගයෙන් කරලා තියෙන්නේ. නැතුව වෙන විශේෂ ස්පර්ශයේ තියෙන විශේෂ ස්පර්ශ මේ සම්පුසන ස්පර්ශය සහ ස්පර්ශය කියලා දෙකක් නැහැ. හැම ස්පර්ශයක්ම සම්පුසන ස්පර්ශයක්මයි. හරිනේ? ඒ නිසා අරමුණ සමග එක්වීම අර්ථය තමයි මේ සංකීර්ණ උපසර්ගයෙන් අරන් තියෙන්නේ. අරමුණ සමග එක්වීම. එක්වීම වශයෙන් ස්පර්ශ කර. දැන් එතකොට මේකේ තේරුම් ගන්න ඕනේ සිත අරමුණ සමග එක්වෙමින් අරමුණ ස්පර්ශ කරන ධර්මයක්. ඉස්සල ගත්තේ කොහොමද? සිත අරමුණ ස්පර්ශ කරන ධර්මයක්. එවන් වූ ධර්මයක භාවය සම්පුසනා ස්පර්ශයයි. දැන් ගන්න ඕනේ සිත අරමුණ සමග එක්වීම වශයෙන් අරමුණ ස්පර්ශ කරන ධර්මයක්. අරමුණ ස්පර්ශ කරන. එසේ අරමුණ සමග එක්වී අරමුණ ස්පර්ශ කරන ධර්මයේ භාවය තමයි සම්පුසනා කියලා කියන්නේ. එතකොට ඒකත් අර විදිහෙන් විග්‍රහයක්. වෙනස තියෙන්නේ අපි මෙතන අරමුණ සමග එක්වීම වශයෙන් අරමුණ ස්පර්ශ කරනවා කියලා අර්ථය එකතු කරලා තියෙනවා. ඊළඟට සම්පුසිතත්ත. සම්පුසිතත්ත කියලා කියන්නේ යම්කිසි ක්‍රියාවක් සිද්ධ කිරීම තුළින් යම් තත්වයකට ධර්මයක් පැමිණෙනවා.
අලුබ්බිතත්ත කියලා මතක තිබ්බා. අලුබ්බිත කියලා කිව්ව මොකද්ද? නොඇලුණු ධර්මයේ කියන නොඇලීම් නැති ක්‍රියාව සිද්ධ කිරීම නිසා ඒක යම් තත්යකටපත් වුණා. ඒතකොට අලුබ්බිත කියලා කිව්වා. ඒතකොට ඒකට කියන්න ඕනේ යම් ක්‍රියාවක් කිරීම නිසා යම් අවස්ථාවකටපත් වූ ධර්මයක්. එතකොට සම්පුසිත කියලා කියනකොට අපිට අර්ථ දෙකක් ගන්න පුළුවන් කලින් දැන් සම්පුසිත සම්පුට්ට කියනකොට අර්ථ එකයි මතක තියාගන්න. සම්පුසිත කියලා කිව්වත් එකයි සම්පුට්ට කිව්වත් එකයි. සම්පුසිත සම්පුට්ට කියලා කිව්වත් එකයි. දැන් පුට්ට කියන වචනේ සංඝයෙන් ගත්තේ අරමුණ හා එක් වූ බවනේ. ඒක වෙන විශේෂත්වයක් නැහැ නේ. පුට්ට කියන එක අපි කොහොමද අර්ථ ගත්තේ? අපිට කියන්න පුළුවන් අරමුණ ස්පර්ශ කරපු ධර්මයටත් පුට්ට කියන්න පුළුවන් නේ. අරමුණ විසින් ස්පර්ශ කරනු ලැබූ ධර්මයටත් පුට්ට කියන්නට පුළුවන් නේද? ක්‍රම දෙකටම පුට්ට කියන්න පුළුවන්. සම්පුසිත සම්පුට්ට කියන එකත් ওই ක්‍රම දෙකටම ගන්න පුළුවන් අපිට. අපි අරමුණ විසින් ස්පර්ශ කරනු ලැබූ සිත කියලා ගන්නත් පුළුවන්. සම්පුසිත අරමුණ නැත්නම් අරමුණ ස්පර්ශ කළ සිත කියලා ගන්න පුළුවන්. හරිනේ. ඒතර සිත තමයි මෙතන ගන්න අපි. ඒතර එතන අපි අර්ථ දෙකක් ගත හැකියි. අරමුණ විසින් ස්පර්ශ කරන ලද සිත තමයි සම්පුසිත. නැත්තම් අරමුණ ස්පර්ශ කරපු සිත. සම්පුසිත. හරිනේ? එතකොට ස්පර්ශ කරපු දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ස්පර්ශ කිරීමේ ක්‍රියාව සිද්ධ කරපු නිසා. එහි භාවය මොකද්ද? ඇයි ඒක අරමුණ ස්පර්ශ කරපු දෙයක් බවට පත් උනේ? ස්පර්ශ කළ නිසා. ඒ ස්පර්ශ කිරීමේ ක්‍රියාව නිසා. ඒ ස්පර්ශ කිරීමේ ක්‍රියාව සිද්ධ කරපු නිසා. මොකද්ද ඒ ස්පර්ශ කිරීමේ ක්‍රියාව? ස්පර්ශ චෛතසිකයයි. සම්පුති තත්ත කියනකොට අල් උත්ත කියලා කියන්නේ භාවය දක්වන පදයක්. හරිනේ? එතකොට මෙහි භාවය මේ අරමුණ ස්පර්ශ කරන අරමුණ ස්පර්ශ කළ සිතේ භාවය තමයි ස්පර්ශයිසිකය. අරමුණ විසින් ස්පර්ශ කරන ලද කියලා ගත්තත් එහෙමයි. අරමුණ විසින් ස්පර්ශ කරාමත් ඒ අරමුණ විසින් ස්පර්ශ කරන ලැබුවක් වන්නට හේතුව තමයි ස්පර්ශයිසිකයේ තිබීම. නේද? ස්පර්ශයිසිකයෙන් ඒ සම්බන්ධය ඇති වී තිබීම. ඒ නිසා එතන ගන්නෙත් ස්පර්ශයිසිකයේ එතනදී දෙවැනි විග්‍රහයේදී යම් ක්‍රියාවක් සිද්ධ කිරීම නිසා යම් අවස්ථාවකටපත් වූ ධර්මයක භාවය දක්වලා තියෙනවා. පළවෙනි විග්‍රහයෙන් අරමුණ විසින් ස්පර්ශ කරන යම් කිසි ක්‍රියාවකට ලක්වීම නිසා යම් අවස්ථාවකටපත් වූ ධර්මයක භාවය දක්වලා තියෙනවා. දෙවෙනි එක යම් කිසි ක්‍රියාවක් තමන් සිද්ධ කරපු නිසා. මේ තමන්ව ස්පර්ශ වූ නිසා. මේ දෙකෙන්ම කියවෙන්නේ ස්පර්ශ චෛතසිකය. දැන් මෙතනදී මේ විග්‍රහ වලින් අපි තේරුම් ගන්නට ඕනේ ස්පර්ශය කියන එක අපි හඳුන්වනවා ඉස්සලම එහි තියෙන ස්වභාව ලක්ෂණ. දැන් මෙතනදී දෙවෙනි සහ තුන්වෙනි විග්‍රහවල හඳුන්වලා තියෙන්නේ මොකද්ද? චිත්තය තමයි මූලික කරගෙන තියෙන්නේ. චිත්තය අරමුණ ස්පර්ශ කරනවා. චිත්තය අරමුණ ස්පර්ශ කරනකොට මොකක් නිසාද ස්පර්ශ කිරීම වෙලා තියෙන්නේ? නැත්තම් චිත්තය අරමුණ ස්පර්ශ කරන ධර්මයක් ලෙස සලකලා තියෙනවා. ඇයි ඒ? චිත්තයත් සමග තිබිලා තියෙන විශේෂ ක්‍රියාවක්. ඒ ක්‍රියාව තමයි ස්පර්ශ චෛතසිකය. ඒ නිසා හුදු ස්පර්ශය සිහි කරනවා වෙනුවට සමහර කෙනෙක්ට චිත්තය අරමුණ ස්පර්ශ කරන ධර්මයක් ලෙස වැටහිලා අරමුණත් එක්ක සම්බන්ධ වෙන ධර්මයක් ලෙස වැටහිලා මොකද්ද ඒ සම්බන්ධය? ඒ කවරක්ද ඒ අරමුණත් එක්ක සම්බන්ධ වුණායයි කියන්නේ? ඇයි ඒ සිතට අරමුණක් එක්ක සම්බන්ධ වූ ධර්මයක් කියලා කියන්නේ? එයත් සමග අරමුණත් එක්ක සම්බන්ධ වෙන බවක් තිබිලා තියෙනවා. ඒ ක්‍රියාවක් තිබිලා තියෙනවා. ඒ ක්‍රියාවයි මේ ස්පර්ශය. ඒක සිත මුල් කරගෙන කරපු ප්‍රකාශනය. පළවෙනි එකේදී කෙලින්ම ස්පර්ශය ගැන කතා කරලා තියෙනවා. දෙවෙනි එකේදී සිත අරමුණ ස්පර්ශ කරන ධර්මයක් ලෙස සලකලා කතා කරලා තියෙනවා. තුන්වෙනි එකේදී සිත අරමුණ ස්පර්ශ කළා. ස්පර්ශ කළ ධර්මයක්. නැත්නම් අරමුණ විසින් ස්පර්ශ කිරීමට ලක් වූ ධර්මයක්. ඒතර මේකේදී ප්‍රායෝගිකව තේරුම් ගන්නට ඕනේ අපිට අරමුණක් ගැන සිහි කරනකොට අපිට දැනෙනවා මේ අරමුණත් එක්ක යම් සම්බන්ධතාවයක් අපි ළඟ තියෙනවා. සිත සම්බන්ධ වුණ අරමුණත් එක්ක කියන්නට පුළුවන්. නැත්නම් හුදු සම්බන්ධතාවයක් වැටහෙන්නට පුළුවන්. ඒ පුද්ගලයාගේ නුවණ අනුව. උදාහරණයකට අපි දැන් ඔන්න මේ අපි හිතමු මේ ලෙක්චර් එක දිහා දැන් පිරිස බලාගෙන ඉන්නවා. සිත් පහළ වෙනවා. දේශනාව. ඊට පස්සේ අපි එක වෙලාවක අපි අපේ නිවස සිහි කරා කියලා කියනවා. ඊළඟට ආපහු දේශනාවට අවධානය දෙනවා. මේ සිත් කියලා හිතන්නකෝ.
දැන් අපි S2 පහලා ටික වෙලාවක් තප්පරයක් දෙකක් නිවස සිහි කරොත් නැත්නම් කාර්යාලය සිහි කරොත් මේලා දේශනාවට අවධානය දීගෙන හිටියා. නැවත දේශනාව අවධානය දීලා නමුත් එක වෙලාවකදී අපි නිවස සිහි කරා. තමන්ගේ නිවසේ මිදුල නැත්නම් වත්ත වහලේ තියෙන ගෙදර පින්තූරයක් අපිට සිහි වෙනවා. දැන් එතකොට මේ ඊට පස්සේ ඒක සිහි කරලා දැන් ඒකට ආපහු ගිහිල්ලා ඇටෙන් වෙන්න. ඒකට බලන්න ආපහු. ඒක විමසන්න. එතකොට අපිට තේරෙයි අරමුණක් ප්‍රකට වෙලා තියෙනවා. අරමුණක් අරගෙන තියෙනවා. අරමුණක් හිතට ප්‍රකට වෙලා තියෙනවා. විභාවනයක් වෙලා තියෙනවා. අරමුණක් දැනගෙන තියෙනවා. නමුත් ඒ අරමුණත් එක්ක යම් face to face සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙනවා. අරමුණත් එක්ක ගැටිච්ච බවක් ඔබට තේරෙයි. අරමුණත් එක්ක සම්බන්ධ වෙච්ච බවක්. ඒ සම්බන්ධ වෙච්ච බව ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් මේ අරමුණක් ගන්නකොට මේ සම්බන්ධතාවය තියෙනවා කියලා. නමුත් මෙතන අදහස් කරලා තියෙන්නේ අරමුණත් එක්ක හොඳට සම්බන්ධ වෙච්ච බව තියෙන නිසා අරමුණ අපිට ගන්නට පුළුවන් හොඳට. අරමුණ තේරුම් ගන්නට පුළුවන්. අරමුණේ රසයක් විඳින්නට පුළුවන්. අරමුණේ හොඳ නරක දකින්නට පුළුවන්. මේ සියල්ලටම දොර ඇරෙන බඳු හොඳ සම්බන්ධතාවයක් අරමුණත් එක්ක ඔබට දැනේ. මේ දැනෙන බව ඒක නිකන් ගැටණයක්සේ වැටෙන්නේ හිතට. ගැටෙනවා වගේ අරමුණත් එක්ක. ඒ බව තමයි මේ කියන ස්පර්ශය. ඉතින් සමහර කෙනෙක්ට ඒක සිත අනුසාරයෙන් වැටෙන්නේ. සිත අරමුණ ගන්නවා, සිත අරමුණ ස්පර්ශ කරනවා. සමහර කෙනෙක්ට හුදු ස්පර්ශය වෙනම අරමුණු කරන්නට පුළුවන්. සමහර කෙනෙක්ට අරමුණත් එක්ක ස්පර්ශ වෙලා තිබිච්ච ධර්මයක් මේක කියලා වැටහිලා ඒ ස්පර්ශ කරපු බව වැටහෙන්නට පුළුවන්. ඒක සියුම් ලෙස නානා පැතිවලින් තේරෙන්නට පුළුවන්. ඒ නිසා මේ විදිහට ධම්මසංගණිය මේක දක්වන්නට හේතුව මෙහෙම දැක්ුවාට පස්සේ අපිට පරමාර්ථ ධර්ම ඉතාම හොඳින් ප්‍රකට කරගන්නට පුළුවන් ප්‍රායෝගිකව. ඒ නිසා මේ හොඳට තමන් විවේක පාඩුවේ හොඳ තමන් කැමති අරමුණක් බුදු පිළිමයක් වෙන්න පුළුවන්, තමන් ගියපු තැනක් වෙන්න පුළුවන්, පාසල වෙන්නට පුළුවන්. මොකක් හරි තැනක් හොඳට සිහි කරලා බැලුවම ඔබට තේරෙයි හොඳට ඒ අරමුණට අවධානය දීපු බවක් තියෙනවා එතන. ඒ වගේම අරමුණත් එක්ක ගැටිච්ච බවක්, ස්පර්ශ වෙන බවක් කියලා එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන ඥානවන්ත පුද්ගලයා උත්තමයා මේක වෙනම ධර්මයක් සලකනවා. මුලදී ඔබට හිතෙන්න පුළුවන් මේක වෙනම ධර්මයක් උනේ ඇයි කියලා. ඒක සාමාන්‍යයි භාවනා කරනකොට. මේක වෙනම ධර්මයක්ද? මේක නිකන් හුදු අපි තෝරාගන්න එකක් නේද කියලා. ඒක තමයි ශ්‍රාවකයන්ගේ හැටි. ශ්‍රාවකයෝ බලන්නේ දේශනාවට අනුකූලව. ඒක මුලින්ම ඒකට ලේබල් එක දුන්නේ මේක ස්පර්ශය වෙනම ධර්මයක් කියන එක ශාස්ත්‍රෝදයගේ වැඩක්. ඒ ශ්‍රාවකයන් වුණාම කරන්නේ දීපු ධර්මයේ අනුසාරයෙන් බලනකොට ඔබට තේරෙයි මෙහෙම ගැටෙන බවක් තියෙනවා. ඉතින් මුලදී ප්‍රශ්නයක් එයි මේක පරමාර්ථ ධර්මයක්ද ඇත්තරම කියලා. නැවත නැවත ඒක බලාගෙන යනකොට ඒ ගැටෙන බව අරමුණ ගන්න බවයි ගැටෙන බවයි දෙකක් නේද කියන විදිහට වැටහෙන්න පටන් ගන්නවා. කෙනෙක් තරක් කරන්න පුළුවන් ඒක හිතන නිසා එහෙම තේරුණා කියලා කෙනෙක් තරක් කරන්න පුළුවන්. නමුත් ඒ තමයි තේරවාදයේ හැටියට පරමාර්ථ ධර්මයේ වැටහෙන හැටි. පරමාර්ථ ධර්මයේ වැටහෙන හැටි. කවදාවත් මේ ගැටෙන බවට ඔබට මම කියන්න යන්නේ හිතෙන්නේ නැහැ දාට. ඔබට මම කියන්න යන්නේ හිතෙන්නේ නැහැ. දැන් අපි පරමාර්ථ ධර්ම දෙකක්, නාම ධර්ම දෙකක් හොඳට ගැඹුරින් අධ්‍යයනය කරා. අරමුණ ගන්න බව, අරමුණට අවධානය දෙන බව. නිසා නිතරම හොඳ ප්‍රකට අරමුණක් සිහිපත් කරලා ඒ අරමුණ ගත්ත අවස්ථාව සිහි කරන්න. අරමුණ ගැන නෙමෙයි හිතන්න ඕනේ ඔබ. ඒක මතක තියාගන්න. අරමුණක් අරගෙන ඒ අරමුණ ගත්ත බව හොඳට බලන්න. ඒක ගැන විමසන්න. අරමුණ ගැනීම කියන ක්‍රියාව විමසන්න. එතකොට හරියට අරමුණක් වෙන්කොට අවධානය දීපු බවක් ඔබට වැටහි. ඒ වගේම අරමුණත් එක්ක යම් නිකන් අර මෙහෙම ගැටෙන බවක්. ඒක සාමාන්‍ය විවහාර කරොත් මෙහෙම ගිහලා හැප්පෙන බවක් වගේ නිකන් සම්බන්ධ වෙන බවක් ඔබට දැටේ. මේ තමයි ස්පර්ශ චෛතසිකය. මේ තමයි ස්පර්ශ චෛතසිකය. ඉතින් ඒ බව නිකන් අර එක විදිහට ගත්තොත් ලංවීමක් වගේ අරමුණට. අරමුණත් එක්ක කිට්ටු වීමක්. අරමුණත් එක්ක සම්බන්ධ වීමක්. එතකොට තමයි අරමුණේ තියෙන සියලු ලක්ෂණ ඔබට ප්‍රකට වෙන්නේ. එතකොට ඔබ කල යුතු වන්නේ ශ්‍රාවකෙක් වශයෙන් දැන් මේක ස්පර්ශයද නැද්ද කියලා බෙදලා ඒක ගැන තොරතුරු හොයන්න යාම ශාස්ත්‍රෝදයගේ කෘත්‍යයක්. ඔබ විදර්ශනා මාර්ගයේ යන්න කැමති නම් තේරවාදයට අනුව දැන් කරන්නට ඕනේ. ඒක ප්‍රකට වුණාම මේක ස්පර්ශයයි මේක විඥානයයි කියලා නැවත නැවත දෙක මාරුවෙන් මාරුවට අවධානය දෙන්න ඔබ. එතකොට තමයි ඝන විනිර්භෝගය සිද්ධ වෙන්නේ. මේ එකම ඉන්සිඩන්ට් එක එකම
සිත කියලා ගත්තම මෙතන සිත් ගොඩක් පහළ වෙලා ඒක කරන්න කමක් නැහැ. ඒකයි විදර්ශනාට බාධාවක් නැහැ. විදර්ශනා ණය ක්‍රමය ගැන මම විස්තර කරන්නේ. ඉතින් ඒ සිත් gedara අරමුණු කරපු නැත්නම් බුදු පිළිමේ අරමුණු කරපු ඒ සංසිද්ධිය ඇතුළෙම ඔබට තේරෙයි යම් කිසි ක්‍රියා දෙකක් සිද්ධ වෙලා තියෙනවා. යම් කිසි ක්‍රියා දෙකක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ ක්‍රියා දෙක නැවත නැවත මාරුමාරට වෙන් කරනකොට ඒක දෙකක් ලෙස වැටෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මේකේ මේ අවධානය දෙන ගතියටත් හැපෙන ගතියටත් මම කියලා කියන සුසන ඒක හුදු ක්‍රියා මාත්‍ර දෙකක් කියන එක Tamanට තේරෙන්න පටන් ගන්නවා. මේක තමයි විදර්ශනා වඩන නාම විදර්ශනාව පටන් ගන්න ක්‍රමය. ඉතින් ඒ නිසා ඒක සමහර කෙනෙක්ට කෙලින්ම ගැටෙන බව තේරුම් ගන්න ලේසි වෙයි. සමහරුන්ට වැටහෙයි නෑනි ස්වාමීන් වහන්සේ මේ සිතනේ ස්පර්ශ කරන්නේ. සමහරුන්ට තේරෙන්න පුළුවන්. සිතනේ අරමුණ ස්පර්ශ කරන්න කියලා වැටෙන්න පුළුවන්. හරි එහෙම වැටුණොත් හරි. පුසනා කිව්වේ ඒකයි. සිත අරමුණ ස්පර්ශ කරනවා. හැබැයි ඒ ස්පර්ශ කරන බවට ඔබ දැන් අවධානය දෙන්න. එතකොට ටික කාලයක් යනකොට ඒක වෙනම ධර්මයක් ලෙස වැටහෙන්න පටන් ගන්නවා. ස්පිත අරමුණ ස්පර්ශ කරපු දෙයක් නේද කියලා වැටහෙන්න පටන් ගන්නවා. එතකොට ඒත් එහෙමයි. ඒ ස්පර්ශ කරපු බවට අවධානය. අරමුණ ඇවිල්ලා හැපුණා නේද කියලා තේරෙන්න පටන් ගන්නවා. සමහර ලාවට. අරමුණ දැන් උදාහරණයකට සමහර ලාවට භවනා කර කර ඉන්නකොට එහෙම එකපාරට මොන හරි දෙයක් වැටුනොත් එහෙම නේද? මහා බෝම්බයක් ගැහුවා වගේ ඩෝං ගාලා සද්දයක් එනවා. ගැස්සිලා යනවා වගේ වෙනවා. ඕකට සාමාන්‍ය ආචාර්යවරු කියන්නේ ස්පර්ශයේ තියෙන දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙන අවස්ථාව. ඒ කියන්නේ හොද්දට මේක හැපෙන බව ප්‍රකට වෙන අවස්ථාවක්. ඒතර අරමුණ ඇවිල්ලා අරමුණ සිතේ හැපුණා වගේ කෙනෙක්ට දැනෙන්න පුළුවන්. සිත ගිහිල්ලා අරමුණේ හැපුණා වගේ දැනෙනවා. එක එක්කෙනාගේ චරිත අනුව විවිධ වැටහීම් එන්න පුළුවන්. හරිනේ? එතකොට ඒ භව ඔය ඝට්ටණය තමයි ලොකුවට දැනෙන්නේ කියලා කියන්නේ. ඒක අරමුණ හොඳට ප්‍රකට වෙනවා. ස්පර්ශය ප්‍රකට නම් ස්පර්ශයේ තද නම් අරමුණ ප්‍රකට වීම තදයි. හොඳයි. එතකොට ඒ නිසා එතන ඒ ගැටුණා වගේ Tamanට දැනෙන්නේ අර ගැස්සිල්ලක් වගේ එන බව දැනෙනකොට හොඳට මතක තියාගන්න. එතන වැටහෙනවා නිකන් හැප්පෙනවා වගේ එකක් අරමුණත් එක්ක. මේ ස්පර්ශය ප්‍රකට වෙන එක විදිහකට මානසිකව. ස්පර්ශය ප්‍රකට වෙන තරම්. සමහර කෙනෙක්ට අරමුණත් එක්ක මිශ්‍ර වෙලා එකතු වෙලා ස්පර්ශ වුණා. සම්පුසිත භාවය ප්‍රකට වෙයි. ඉතින් මොන ක්‍රමයෙන් ගියත් ඔබට ස්පර්ශයේ ලොකුවට මෙහෙමත් පිටන්න. ස්පර්ශයේ ලොකුවට ප්‍රකට නොවි සිතෙන් අරමුණ ස්පර්ශ වෙනවා වගේ දැනුණත් ඇති මතක තියාගන්න. ඔබට ලොකුවටම ස්පර්ශයේ මොකද ලක්ෂණය ප්‍රකට නොවි සිතෙන් අරමුණ ස්පර්ශ වුණා වගේ දැනුණා නම් ඒත් ඔබ ස්පර්ශයේ තේරුම්. එතකොට තේරුම් ගන්න ඕනේ ස්පර්ශයේ අනුක්‍රියාවක් චෛසික ධර්මයක්. සමහරුන්ට ස්පර්ශයේ ලොකුවට ප්‍රකට නොවෙන්නට පුළුවන්. ඒ නිසා ඒක අප නිවාඩු පාඩුවේදී හොඳට මේ ලක්ෂණය තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න. මේකට කියන නාම රූප පරිග්‍රහය කියලා. මේක නාම රූප පරිච්ඡේදය නෙමෙයි. නාම රූප පරිග්‍රහය. ඔබ නාම ධර්ම එක එක වෙන් කර ගන්නට. ඒකට කාලයක් යයි. ඉතින් සාමාන්‍යයෙන් ඕක දවස් ගාණක් මේ දෙක මාරු වීමට විඥානය මේක ස්පර්ශය මේක විඥානය මේක ස්පර්ශය කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ ඔක ගොඩාක් ප්‍රකට නම් මේක හුදු විඥානයක් පමණයි. මේ විඥානයක් පමණයි. අරමුණට අවධානය දීම නම් වූ විඥානයේ සත්‍ය පුද්ගලික ආත්මයක් නොවේ කියලා මනසිකාර කරනවා. අරමුණේ හැපීම නම් වූ ස්පර්ශයේ සත්‍ය පුද්ගලික ආත්මයක් නොවේ කියලා මෙනෙහි කරන්නට ඕනේ. ඒකේ රසපච්චුපට්ඨාන පදට්ඨාන වලට යනවා නම් ගොඩාක් ඒක ගැඹුරු වෙනවා. ඒක මුල් අවස්ථාවේදී එහෙමයි කරන්නට අවශ්‍යතාවයක් ලොකුවටම නැහැ. ඊළඟට අපි එනවා ඔය ස්පර්ශයේ ප්‍රායෝගිකව තේරුම් ගන්න හැටි. ඊළඟට අපි එනවා සයවැදෑරුම් ස්පර්ශය. සයවැදෑරුම් ස්පර්ශය කිව්වම අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න දෙවැදෑරුම් ස්පර්ශය. මොකද්ද? පටිඝ සම්පස්සේ අදිවචන සම්පස්සේ. මොකද්ද ඒකේ නිර්වචන දෙක? පටිඝ සම්පස්සේ කියේ පංචද්වාරික වීතියක තියෙන සියලු ස්පර්ශයෝ පටිඝ සම්පස්සේ. මනෝද්වාරික වීතියක තියෙන සියලු ස්පර්ශයෝ අදිවචන සම්පස්සේ. ඒක අනුබන්ධක වීතියක් වුණත් අපි ගන්නවා. අනුබන්ධක වීතියක් වුණත් ඒක මනෝද්වාරික ලෙස අරගන්න. දැන් කතා කරනවා චක්කු සම්පස්ස සෝත සම්පස්ස කියලා සයවැදෑරුම් ස්පර්ශයක් ධර්මයේ ප්‍රසිද්ධ. චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවහා සම්පස්ස කාය සම්පස්ස
මනෝ සම්පස්ස කියලා ස්පර්ශ හයක්. චක්කු සම්පස්ස කියලා කියන්නේ චක්ෂුර් ප්‍රසාදය ඇසුරු කරගත්ත. එය වස්තු කරගත්ත ස්පර්ශය. නැත්නම් චක්කු ප්‍රසාදය නිසා හටගත්ත ස්පර්ශය. මේ කතා කරන්නේ චක්කු විඥාන දෙසිත සමග තියෙන ස්පර්ශය. චක්කු විඥාන සිත් දෙකෙහි ස්පර්ශය. පටිඝ සම්පස්සේ කියන්නේ මොකද්ද? පටිඝේ නිසා, ඝට්ටණයේ නිසා හටගත්ත පංචද්වාරික වීතියේම තියෙන ස්පර්ශය. ජවන සිතේ ස්පර්ශයත් පටිඝ සම්පස්සයක්. මෙතනදී චක්කු සම්පස්සේ කියලා කියන්නේ හුදු චක්ෂුර් ප්‍රසාදයේ අසුරු කරගත්ත ස්පර්ශයට නමක්. සෝත සම්පස්සේ කියලා කිව්වත් සෝත විඥාන සිත් දෙකෙහි ස්පර්ශය. ඔය විදිහට ගාන ජීවහා කාය සම්පස්ස වලටත් ඒ සිත් අසුරු කරගත්ත ස්පර්ශය කියලා මතක තියාගන්න. ඒතර කුසල විපාක සිත් දෙක, කුසල විපාක චක්කු විඥාන, අකුසල විපාක චක්කු විඥාන කියලා සිත් දෙකක් තියෙනවානේ. අපි මුලින්ම පාඩම් වල හැන්ඩ් අවුට් එක දුන්නානේ. ඒතර ඒක විස්තර කරේ නෑ ඒ සිත් තාම. ඒ විදිහටම චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන විඥාන පහ කුසල විපාක සහ අකුසල විපාක කියලා දෙක වෙලා 10ක් වෙනවා. ඒකට කියනවා දෙපස් විඥානය කියලා. ඒතර මෙතන සිත් 10ක ස්පර්ශ තියෙනවා. සිත් 10ක ස්පර්ශ තියෙනවා. ඒ 10 අතහැර ඉතිරි සිත් සියල්ලෙහි. ඒතර ඔක්කොම ගියේ 79ක් නේ. ඉතිරි සිත් සියල්ලෙහිම සියල්ලේ ස්පර්ශය මනෝ සම්පර්ශය වෙනවා. ඉතිරි සිත් සියල්ලේ ස්පර්ශය මනෝ සම්පර්ශය වෙනවා. සමහර තැනක මනස නිසා හටගත්ත ස්පර්ශය කියලා අරගෙන. ඒතරදී මනස කියලා ගත්තම භවාංග සිත සහ ආවර්ජන සිත කියන දෙකම අරගෙන මනෝ අර කියපු මොනවද ආවර්ජණයෙන් එහා තියෙන සිත්වල ස්පර්ශය ගත්ත ක්‍රමයකුත් තියෙනවා. නමුත් නිෂ්පර්යායෙන් ගත්තම ආවර්ජන සිතේ ස්පර්ශයත් වැටෙන්නේ මනෝ සම්පස්සයට. අර මතක නේද අපි අර මනංච පටිච්ච ධම්මේච කියන ක්‍රමේදී මනස කියන භවාංග සිත ආවර්ජන සිත දෙකම අරගෙන එතනින් එහාටනේ ස්පර්ශය ගැන අපි කතා කරේ. මතකනේ? එතකොට ඒක තව ක්‍රමයක්. මනස නිසා හටගත්ත ස්පර්ශය මනෝ සම්පස්සේ කියන ක්‍රමයකුත් තියෙනවා. නමුත් නිෂ්පර්යායෙන් ගත්තම දෙපස් විඥානයේ හැර සියලු සිත්වල ස්පර්ශය මනෝ සම්පස්සේ කියලා මතකද? මම ඒක රෙෆරන්ස් එක දීලා ඇති. එතනින් ඒකේ තියෙන ෆුට්නෝට් අට බලන්න අවසානයේ තියෙන මනෝ සම්පස්සෝති ඉමේ දස සම්පස්සේ තපෙත්වා සේසා සබ්බෝ මනෝ සම්පස්සෝ නාම. එතකොට දෙපස් විඥානයේ පහළ වෙන ස්පර්ශ 10 හැර ඉතිරි සියලු ස්පර්ශයෝ මනෝ සම්පස්සේ. අදිවචන සම්පස්සේ කියේ මොකටද? මනෝද්වාරික සම්පස්සේට. නිසා මනෝද්වාරික මනෝ සම්පස්සේ අදිවචන සම්පස්සේ අපිට ਸਰව සමාන කරන්නට බෑ මෙතනදී. පටිඝ සම්පස්සය පංචද්වාරික සම්පස්සයට සමාන පංච විඥාන සම්පස්සයට සමාන කරන්නට බෑ. වෙයි පංච විඥාන සම්පස්සේ අනිවාර්යෙන් පටිඝ සම්පස්සයමයි. හරිනේ? හැබැයි මනෝ සම්පස්ස සමහර ඒවා පටිඝ සම්පස්ස වෙන්න පුළුවන් පංචද්වාරික වීතිවල පහළ වෙනකොට. ඒකත් අපි විශේෂයෙන් හිතේ මතක තියාගන්න ඕනේ. ඊළඟට මේ ස්පර්ශය කියනකොට දැන් මෙතන චක්කු සම්පස්සේ කියනකොට ඇති වෙන්න පුළුවන් තව අදහසක් ගැන අපි කතා කරන්නට ඕනේ. මෙතන ස්පර්ශය කියන මාතෘකාව පරිපූර්ණ නෑ. අපි දැන් ගොඩාක් ස්පර්ශය ගැන කතා කරලා ඉවරයි. දැන් අපි ගත්තොත් එහෙම ස්පර්ශය චක්කු විඥානය නම් මේක චක්කු ප්‍රසාදින සමා වෙන්න. චක්කු ප්‍රසාදය මේ අපි හිතමු රූපාරම්මණය කියලා. මේ රූපාරම්මණය චක්කු ප්‍රසාදේ හැපෙන්න එපේ. මේ රූපාරම්මණය චක්කු ප්‍රසාදේහි හැපෙන්නට ඕනේ. හරිනේ? එතකොට තමයි චක්කු විඥානසිත පහළ වෙලා අපි හිතමු එහෙම චක්කු විඥානය එතන විඥානසිත පහළ වෙලා කොහොමද අපි ගන්දින්නේ? මෙහෙම අඳිමු අනිත් පැත්තට අඳිමුකෝ. පහසුව සඳහා චක්කු විඥානසිත පහළ වෙනවා. ඒ වගේම ස්පර්ශයකින් මේක ස්පර්ශ වෙනවා මේ අරමුණ. ස්පර්ශ වෙනවා. දැන් මේක ගත්තොත් එහෙම විඥානය චිත්තුප්පාදය මේ ස්පර්ශය. මේ රූපාරම්මණයයි චක්කු ප්‍රසාදයේ ගැටීමකුත් තියෙනවා මෙතන. මෙතන යම් ගැටීමක් තියෙනවා. මේ ගැටීම නෙවෙයි මේ චක්කු සම්පස්සේ කියන්නේ.
රූපාරම්මණය චක්කු ප්‍රසාදෙහි ගැටීම චක්කු සම්පස්සේ නෙවෙයි. චක්කු සම්පස්සේ කියලා කියන්නේ රූපාරම්මණය චක්කු ප්‍රසාදයේ ගැටීම නිසා විඥානයක් හටගන්නවා අරමුණ ස්පර්ශ කරමින් ස්පර්ශයක් ජනනය කරමින්. ඒ අරමුණ නැත්තම් ආරම්මන ඡායාව චක්කු රූපාරම්මන ඡායාව චක්කු ප්‍රසාදයේ ගැටිච්ච ඡායාව ස්පර්ශ කරන මානසික ගතියක් තමයි මනෝ සම්පස්සේ කියලා කියන්නේ. මානසික ගතියක්. අර මෙතන තියෙන රූප ඝට්ටනයක්. රූපාරම්මනේ චක්කු ප්‍රසාදයේ හැපීමක්. ඒක චක්කු සම්පස්සේ නෙවෙයි. ඒකත් ස්පර්ශයක් තමයි. ඒක රූප පුසනයක් ස්පර්ශයක්. මේ කතා කරන්නේ ආරම්මන ස්පර්ශ කිරීමක්. චක්කු සම්පස්සේ යන හොඳට මතක තියාගන්න. රූපාරම්මණය චක්කු ප්‍රසාදයේ හැපීම නෙවෙයි. සෝත සම්පස්සේ යන සද්ද රූපයේ සෝත ප්‍රසාදයේ හැපීම නෙවෙයි. ඒ වගේම ඒ වගේ පංච ප්‍රසාදෙහි පංචාරම්මන හැපුණම පංච විඥානය හටගන්නේ ඒ හැපිච්ච ආරම්මනේ ස්පර්ශ කරමින්. ඒ මානසික ස්පර්ශයයි චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස කියලා අපි කතා කරලා තියෙනවා. ඒක හොඳට හිතේ තබා ගන්න. මනෝ සම්පස්සේ වුණාමත් එහෙමයි. මනෝ සම්පස්සේ කියනකොට මනෝද්වාරයේහි අරමුණක් ආපාතගත වීමක් තියෙනවා. මනෝද්වාරයේ අරමුණක් ආපාතගත වෙනවා. මේ ආපාතගත වීමත් සම්පස්සේ කියන අපි අද කතා කරන ස්පර්ශය නෙවෙයි. ඒක ආපාතගත වීමත්. ඒකට ස්පර්ශයක් කියලා කියන්න පුළුවන්. ඒක ආපාතගත වීමක්. එතනදී මනෝද්වාරයේහි භවාංග සිතේ දැන් භවාංග සිත්වල අරමුණක් ආපාතගත වෙනවා. භවංග සිත්වල අරමුණක් ආපාතගත වුණා. ඒ ආපාතගත වෙච්ච අරමුණ අරගෙන මොනවද? ආවර්ජන සිත ඊට පස්සේ ජවන සිත් පහළ වෙනවා. ඒ අරමුණු කරමින් අරමුණ ගනිමින් මේ අරමුණ ආපාතගත වීම. මේවා ජනනය වෙනකොට මේ අරමුණත් එක්ක ස්පර්ශ වීමක් සිද්ධ වෙනවා. මේක තමයි අපි ගන්නේ මනෝ සම්පස්සේ කියලා. මේ ස්පර්ශ වීම නෙවෙයි. මේකට කියන ආපාතගත වීම කියලා. මේකටත් කියනවා ආපාතගත වීම නැත්තම් මේක රූප ස්පර්ශයක්. ප්‍රසාද රූප, ගෝචර රූප ස්පර්ශයක්. මෙතන අපි හැමතිස්සෙම ගන්නේ මේ චෛතසික ස්පර්ශය, අරමුණක් ස්පර්ශ කිරීම කියන එක මතක තියාගන්න. නැත්නම් බොහෝ දෙනාට ඔක පැටලෙන්නට පුළුවන්. මේ සම්පස්සේ කියලා කියන්නේ රූප අර ප්‍රසාද රූප මේ ගෝචර රූප එක ගැටීම කියලා. අවසාන වශයෙන් අවසන් කරන්නට 4.85ට යන් අපි ථේරවාදයට අනුව ස්පර්ශ වර්ග කිහිපයක් තියෙනවා. ස්පර්ශ වීම කියන එක ක්‍රම කිහිපයකට හඳුන්වන්නට පුළුවන්. ඊට පස්සේ එකක් තමයි රූප ස්පර්ශය, නාම ස්පර්ශය කියලා දෙකකට බෙදෙන ප්‍රධාන වශයෙන්. එතකොට රූප ස්පර්ශය නැවත දෙකක් බෙදෙනවා. මොනවද? ප්‍රසාද රූප සහ ගෝචර රූප. ඒ කියන්නේ රූපයයි, චක්ෂුවයි, ශබ්දයයි, සෝතයයි, ගන්ධයයි, ගානයයි වගේ ප්‍රසාද රූප සහ ගෝචර රූප කියන එක හැපීම කියන එක විදිහේ රූප ස්පර්ශයක්. ඊළඟට මහා භූත ඝට්ටනේ ස්පර්ශ වීම. මොකද රුප්පණේ කියන කතාවේදී අපි කතා කරන්නේ නේද? රුප්පණේදී අපි ඝට්ටනේ වෙනවා කියලා කිව්වේ. නේද? එතකොට ඒ විදිහට ඒ රූප ඝට්ටනය විශේෂයෙන් මෙතන ඝට්ටනේ මහා භූත තුනයි. පඨවි තේජෝ වායෝ. මහා භූත ඝට්ටනයත් එක්තරා ස්පර්ශයක්. ඊළඟට නාම ස්පර්ශයේ දෙවදෑරුම් වෙනවා. ස්පර්ශ චෛතසිකයෙන් අරමුණක් ස්පර්ශ කිනවා. අපි මේ දවස් ගානම කතා කරේ ඕක ගැන. ස්පර්ශ චෛතසිකයෙන් අරමුණක් ස්පර්ශ වීම. ඊට පස්සේ එකක් තියෙනවා ඥාණයෙන් කරන ස්පර්ශය. ඥාණයෙන් කරන ස්පර්ශය කියන්නේ ඥාණයෙන් යම්කිසි දෙයක් තේරුම් ගන්නවා. ඔන්න සංස්කාරයක් අනිත්‍ය ලෙස තේරුම් ගත්තා. ගැඹුරු ධර්ම කරුණක් වැටහුණා ඔබට. සමහරට මේ පාඩම කරන් යනකොට ස්පර්ශ චෛතසිකය ප්‍රකට වුණා. අන්න මේකට කියන ඥාන ස්පර්ශයක් කියලා. ඥාණයෙන් කරුණක් වැටහුණා. පොතක් කියවනකොට, දේශනාවකට සමන් දෙනකොට, තනියම තමන් හිතනකොට, කල්පනා කරනකොට ගැඹුරු දේවල් අපේ හිතට ස්පර්ශ වෙන්නට පටන් ගන්නවා. මේකට කියනවා ඥාන ස්පර්ශය කියලා. ඒකත් එක විදිහක ස්පර්ශයක්. මේ කතා කරන්නේ
ආරම්මන ස්පර්ශ කිරීම. ඒ වගේම මෙතනට ඇතුළත් කරන්න පුළුවන් මේ භවාංග සිත්වලට අරමුණක් ආපාතගත වීමත් එක්තරා විදිහක ස්පර්ශ වීම. ඒකත් එක්තරා විදිහක ස්පර්ශ. ඒකත් මේකට ඇතුළත් කරගන්න. මෙතන කියන්නේ නාම ස්පර්ශයට ගන්න බෑ ඒක. ඒක වෙනම එකක්. ඒක වෙනම නම්බරයකින් ඇතුළත් කරගන්න ඕනේ. මීට අමතරව ධාන මාර්ගඵල සහ නිර්වාණ ප්‍රතිලාභ කිරීම වශයෙන් අධිගමනයේද ස්පර්ශ කිරීමක් ලෙස ධර්මයේ නොඑක් තැන්වල දක්වා දෙනවා. පුසාමිනෙක් කම්ම සුඛං අපුතුජ්ජන සේවිතං. අය තියෙන ගාථාවල එහෙමනේ. එතකොට ධානයේ ස්පර්ශ කරා මාර්ගඵල ස්පර්ශ කරනවා නිර්වාණය ස්පර්ශ කරා ආදී ලෙසට කාය ඥාන දෙකෙන් ස්පර්ශ කරෝ ඒරුකාණ සංසෙම කියන්නේ. ඒතර කාය ඥාන දෙකෙන් නිර්වාණය ස්පර්ශ වෙනවා ආදී ලෙසට. ඒක ඥාණයෙන් තේරුම් ගැනීම වශයෙන් ස්පර්ශ කරන්න පුළුවන්. කාය වශයෙන් ගත්තම නාම කයට ඒ නිවීම වශයෙන් ස්පර්ශ වීමක් සිද්ධ වෙනවා. ඒවටත් ස්පර්ශ කිරීම ලෙස ධර්මයේ දක්වලා තියෙනවා. ඊට අමතරව මතක තියාගන්න මේ ස්පර්ශ කියන එක හරිම ලොකුයි. පුට්ට කියන වචනේ ස්පර්ශ පුසිත කියන වචනේ දුක්ඛ වේදනාව හෝ සුඛ වේදනාව సంతානේ හට ගැනීම වශයෙන් වේදනාවෙන් ස්පර්ශ වීම නානා විතරක චිත්ත సంతානේ හට ගැනීම වශයෙන් විතරකයේ විසින් ස්පර්ශ කිරීම ලෙඩ දුක් වලින් ස්පර්ශ වීම යනාදී වීම වශයෙන් නානා ස්පර්ශ වර්ග ධර්මයේ සඳහන් වන බව සිහියේ තබා ගන්නට ඕනේ. එනිසා ස්පර්ශය කියන වචනය බොහෝ තැන්වල ස්පර්ශ වුණා ස්පර්ශ කරා කියලා දැක්වෙනවා. අපි මේ කතා කරේ මේ ඔක්කො අතරින්ම 4.85 3.1 කියන අංකය. ස්පර්ශ චෛසිකයෙන් කරන ස්පර්ශය. එනම් අරමුණ ස්පර්ශ කිරීමයි. ඒ වගේම තව ස්පර්ශ කිරීමක් ගැන කියනවා. ඒ තමයි චිත්තචෛසික ධර්මයෝ එකිනෙකට සංප්‍රයුක්ත වෙනකොට. එකිනෙකට සංප්‍රයුක්ත වෙනකොට සහජාතාදී ප්‍රත්‍ය වලින් එකිනෙක උපකාර කිරීමත් එක්තරා විදිහක ස්පර්ශයක් කියලා පුද්ගල පඤ්ඤාති අටුවාවේ සඳහන්ලා තියෙනවා. ඒකටත් අපිට එක විදිහක ස්පර්ශ කිරීමක් කියලා කියන්නට පුළුවන්. ඒ නිසා මේ ස්පර්ශ කිරීම කියන එක ඒ තැන්වල ඒ විදිහට ඉදිරියට තියෙනවා. ඕනනම් අපිට මහා භූත ස්පර්ශ වුණා කියලා කියන්න පුළුවන්. චිත්තචෛසික ධර්මයන්ට ස්පර්ශ වීමක් කියලා එකිනෙක මිශ්‍ර වීම ස්පර්ශ වීමක් ලෙස කියලා තියෙන නිසා. ඒ නිසා විශේෂයෙන් ওই ස්පර්ශය ගැන බලනවා නම් ওই පුද්ගල පඤ්ඤාති අටුවාවේ තියෙනවා. මට ඒකේ රෙෆරන්ස් එක දෙන්න එකපාර මතක් වෙන්නේ නැහැ. මුල්ම හරිය බලන්න. ස්පර්ශ කිරීම වර්ග ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා ඒකත් අපි සිහි තබා ගන්නට ඕනේ. අපි අද දවසේ දේශනාව අවසන් කරනවා. දැන් මම ස්පර්ශය සම්බන්ධයෙන් දවස් ගාණක් කරුණු ගොඩාක් අපි කතා කරන්නට යදුනා. මම හිතන්නේ මුල් පාඩම් අමතක වෙලත් ඇති. ඒ නිසා ඊළඟ දවසේදී මම ඒ සියල්ල කැටි කරලා එක තැනකට අර චිත්තේ සම්බන්ධයෙන් නෝට් එකක් දුන්නා වගේ එක නෝට් එකක් දීලා දවස් අපරන් කතා කරනවා. නැත්තම් මේක too much වෙන්නට පුළුවන්. ස්පර්ශය ගැන පැතිකඩ ගානකින් අපි කතා කරපු නිසා. මොකද අපි ලක්ෂණය කතා කරා, කෘත්‍ය රස දෙකක් කතා කරා. හරිනේ මතක දන්නේ. ඊට පස්සේ සම්පatti රසයක් ගැන කතා කරා. සම්පatti රස ක්‍රම දෙකකට අපි විස්තර කරා ඒක. ඊට පස්සේ පච්චුපට්ඨානේ, උපට්ඨානාකාර පච්චුපට්ඨානේ, ඵලාකාර පච්චුපට්ඨානේ ක්‍රම දෙකකට විස්තර කරා. වේදනාව වශයෙන් හා චිත්ත විකාරය ඇති කිරීම වශයෙන්. පදට්ඨානේ අපි ගත්තොත් එහෙම පදට්ඨාන වර්ග තුනක් තැන් වල කතා කරන්නට යෙදුනා. ඒ කියන්නේ පරික්කතා විෂය වශයෙන්, සලායතන වශයෙන්, නාම රූප වශයෙන්. ඊට පස්සේ පටිඝ සම්පස්සේ, අධිවචන සම්පස්සේ ගැන කතා කරා. ඊට පස්සේ ස්පර්ශයේ තියෙන සිතට දායකත්වය ගැන කතා කරා. රේරුකාණ ස්වාමීන් වහන්සේලා විස්තර කරන ක්‍රමයේ හැටියට. ඒ වගේම අපි කතා කරන්නට යෙදුනා මේ ස්පර්ශයේ භෞතික ස්පර්ශයක් නෙවෙයි මේ කතා කරන දෙය. මේක මානසික ස්පර්ශයක් කියන එකත් අපි සාකච්ඡා කරන්නට යෙදුනා. ඒ වගේම පුට්ට කියන වචනය එදිලා තියෙන අර්ථ අපි කතා කරා. ධම්මසංගිනී ස්පර්ශ කියන වචනය විස්තර කරලා තියෙන ආකාරයත් අපි සාකච්ඡා කරන්නට යෙදුනා. ඒ වගේම සයවැදෑරුම් ස්පර්ශයත් කෙටියෙන් හඳුන්වලා ඒකේ ඇතිවිය හැකි වැරදි අදහස ගැනත් අපි සාකච්ඡා කළා. ස්පර්ශය කියන මාතෘකාව තේරවාදී නානා පැතිවල තියෙනවා කියන එකත් මතක් කරන්නට යෙදුණා. ඒ නිසා අපි ස්පර්ශය ගැන මෙතනින් දේශනා අලුතෙන් කරන දේශනා මාලාව අවසන් කරනවා. අනිත් දවසේදී මම සියල්ල කැටි කරලා එක හෑන්ඩ් අවුට් එකක් දෙනවා. ඒතර අපිට ඒ චිත්තය ගැන මම දුන්නා වගේ සියල්ල කැටි කරලා එක තැන ස්පර්ශය ගැනත් දෙනවා. ඒක සම්පූර්ණයෙන්ම විස්තර කරලා ආපහු සැරයක් රිවිෂන් එකක් ලෙස ඕනනම් ඒක භාවනා වාක්‍යයක් ලෙස ඔබට යොදා ගන්නට පුළුවන්. ඒක භාවනා වාක්‍යයක් ලෙස යොදා ගන්න විදිහටයි දීලා තියෙන්නේ. මම මේක භාවනා පාඩමක් ලෙස කරන්න යන්නේ නැහැ. මොනොත් එහෙම මට පාඩම කරගන්න බැරි වෙයි. ඒ නිසා ඒක ඒ නෝට් එක ඔය චිත්තය ගැන දීලා තියෙන නෝට් එක වගේම ස්පර්ශය ගැනත් හොඳ කෙටි කොන්සයිස් නෝට් එකක් එයි. ඒක ඔබ තියාගෙන ඔබ නිතර මනසිකාර කිරීමෙන් ඕනනම් මම ඉදාට කියන්නම් මේක භාවනාවට නක් කරන්න කොහොමද කියලා. ඒකෙන් අපි ස්පර්ශේ පාඩම අවසන් කරලා වේදනාව කියන තවත් අලුත් මාතෘකාවට යනවා. වේදනාව පාඩම ඉවර කරාම මම මේ වාරයේ සඳහා පාඩම් මාලාව අවසන් කරනවා. නැවත ජූනි මාසේ තමයි
පාඩම් පටන් ගන්න. ඒ නිසා අපි මේ ස්පර්ශය කියන එක අද දවසේ මෙන්න මේ මාතෘකා කතා කරා. පුට්ට කියන එක විස්තර කරා. ධම්මසංගණීය ස්පර්ශය හැඳින්නුවා. සයවැදෑරුම් ස්පර්ශය විස්තර කරලා ඊළඟට අපි ස්පර්ශ වර්ග කියන ඒවා කතා කරන්නට යෙදුණා. ඒ නිසා මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා. මේ හැම එකකින්ම කියන්නේ මේ ස්පර්ශය කියන්නේ හුදු ධර්ම මාත්‍රයක් පමණයි. නිස්සත්තයි නිජීවයි ශූන්‍යයි. ඉතින් ඒ බව හොඳින් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙන්න. අතේරන් සම්මානසේ එතනදී කාමගුණ සූත්‍රයේදී කියලා මේ පටන් ගන්නෙම සේ ආයතනයේ වේදිතබ්බෝ කියලා තබ්බේ ඊට පස්සේ එතනදී කියනවා මේ යත් චක්කුච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති නේද? එතකොට ස්වාමීන් වහන්සේ එතනදී ඒ කොටස් වල අර්ථය අපි පැහැදිලි කරගන්නේ කොහොමද කියලා. ඒතකොට දැන් සමහරු දැන් ওই ධර්ම සාකච්ඡාවලදී එහෙම ගියාම සමහරවල් කියන මේ සේ ආයතනයේ වෙදිතබ්බේ කියනකොට එතකොට වෙනම ආයතනයක් ගැනද මේ කියන්නේ කියලා. නෑ එහෙම නැත්තම් මේ කියන්නේ මේ නිරුද්ධ වෙන සුළු නැත්තම් මේ විරාගයේ දනවන සුළු ආයතනය කියන එක තීපවත අපි දැන් දන්න ආයතන ගැනම තමයි කතා කරන්න කියලා තේරෙන්නේ. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් එක පැහැදිලි කරලා දෙන්න. ඒ යෙදීම කොහොමද ඒක තේරුම් ගන්න කියලා ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. එතන කතා කරලා තියෙන්නේ සලායතන නිරෝධය ගැන නිවන ගැන කතා කරලා තියෙන්නේ. එතකොට එතන අදහස් කරලා තියෙන්නේ ඒක එක්තරා මේ දේශනා පරියායක්. ඒ සූත්‍රයට අදාළ වෙච්ච පරියායක් ඔය කතා කරලා තියෙන්නේ. ඉතින් එතන කියන්නේ යස්මා චේතසෝ ආරක්කත්ථාය අප්පමාදෝච්ච සතිච කාතබ්බා. සිත ආරක්ෂා කරන්නට අප්‍රමාදයයි සතියයි සිදු කළ යුතුයි, දියුණු කළ යුතුයි. යස්මා තස්මින් ආයතනේ විදිතේ අප්පබාදේනවා සතියාවා කාතබ්බන් නත්ති. තස්මා සේ ආයතනේ වේදිතබ්බං. එතකොට ඒ යම් ආයතනයක් තියෙනවා, ඒ ආයතනය අවබෝධ කරගත් කල්හි සිහියෙන් හෝ අප්‍රමාදයෙන් කළ යුතු කිසිවක් නැහැ. ඒ ආයතනය දැනගන්න කියලා තියන්නේ. ඒ කාරණාව දැනගන්න. හරිනේ? එතකොට ඒ කාරණා මොකක්ද? එතන අපි ගත්තොත් එහෙම දැන් සේ ආයතනයේ වේදිතබ්බේ බුදුරජාණන්සේ කියනෝනේ අර ඒ සූත්‍රයේ හැටියට අතීතයේ මම විඳපු නේ සැප විඳපු දේවල් වලට හිත යනවා. සමහරු. ඕක බෝසතාණන් වහන්සේත් ඊට පස්සේ වර්තමානයේ වට හිත යනවා. මේ දැන් තියෙන සැප විඳින දේවල්. අනාගතේ වට ටිකක් අල්පව හිත යනවා. මේ අනාගතේ මෙහෙම සැප විඳිනවා කියලා. උන්වහන්සේටත් තිබුණා මේ ඒ රමණීය භූමි භාගවල දුෂ්කර ක්‍රියා කරනකොට ඒ ලස්සන කවරාන්තරවලත් ඒ හිත ගියා කියලා. කොහොමද දැන් නම් හරිම කාෂ්ඨක පැත්තක් ඒ කාලේ ටිකක් ශාස්ත්‍රීයව තියෙන්නට. දුර්ගේශ්වරීනේ ඒ පැත්ත දැන් සාමාන්‍යයෙන් කියන්නේ දුෂ්කර ක්‍රියා කරපු පැත්ත. එතකොට යම්කිසි ආයතනයක් අවබෝධ කරාම අප්‍රමාදය හෝ සතියෙන් කළ යුත්තක් නැහැ. මොකක්ද ඒ නිවන? නිවන ගැනයි මේ කියන්නේ. ඉතින් ඒ නිසා තමයි කතා තස්මින් ආයතනේ තස්මින් නිබ්බාන සංඤිතේ කාරණේ පටිවේදේ. එතකොට නිබ්බාන සංඤිතේ කාරණේ පටිවේදේ. තං කාරණන්ති චන්නං ආයතනං කාරණං සලතන නේත. එතකොට මෙතන අපි ඒ සූත්‍රයේ වියොත් එහෙම පල්ලෙහ ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරනවානේ ඒක. ඒතර අහනවා තස්මාතිය භික්කවේ සේ ආයතනේ වේදිතබ්බේ යත්ත චක්කුච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති කියලා විස්තර කරලා කෝනුකෝ ඉමස්ස භගවතා සංකිට්ඨේන උද්දේශස්ස උද්දිට්ඨස්ස විත්තාරේන අත්තම් විභජන්තස්ස විත්තාරේන අත්තම් විභජියාති. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ගිහිල්ලා ඇහුවම උන්වහන්සේ විස්තර කරනවා ඉමස්ස ක්වාහං ආවුසෝ භගවතා සංකිට්ඨේස උද්දිට්ඨස්ස විත්තාරේන අත්තම් විබත්තස්ස එවං විත්තාරේන අත්තම් ආජානාමි ආකංකමානාචපන තුම්හේ අනෝ. ඊට කලින් මේ කියන්නේ මෙතින් ඉමස්ස ක්වාහං ආවුසෝ භගවතා උද්දේශස උද්දිට්ඨස විත්තාරේන අත්තම් විභජන්තස්ස විත්තන ආජානාමි සලායතන නිරෝධන්නෝ ඒතං සලායතන නිරෝධංනෝ ඒතං ආවුසෝ භගවතා සන්ධාය බාසිතං තස්මා භික්කවේ සේ ආයතනේ වේදිතබ්බේ යත්ත චක්කුච නිරුජ්ජති. එතකොට මේ සේ ආයතන කියලා අරන් තියෙන්නේ එතන විපත්ති විපලියාසයක් තියෙන එතන
හරිනේ විභක්ති විපර්යාසය තියෙන නැත්නම් සේ ආයතනේ වේදිතබ්බේ කොම ඒ ආයතනේ දත් කල්හි කියලා ගන්නට ඕනේ. එතකොට ඒ විශේෂයෙන් එහෙමයි ගත යුත්තේ. ඒ ආයතනේ දත් කල්හි වෙන කළ යුතු දෙයක් නැහැ. සතියෙන් කළ යුතු කෘත්‍යයක් නැහැ. එතකොට මේ සේ ආයතනේ වේදිතබ්බේ යත්තච නියම අනියම වාක්‍යයක් නේක. යම් තැනක චක්ෂුව නිරුද්ධ වෙයිද චක්ෂු රූප සංඥාව නිරුද්ධ වෙයිද જીවහාව නිරුද්ධ වෙයිද જીවහා රස සංඥාව නිරුද්ධ වෙයිද ඒ ආයතනය මොකද්ද නිර්වාණ ධාතුව. ඒක තමයි සලායතන නිරෝධය. ඒ නිසා මෙතන තස්මාතිය බික්කවේ සේ ආයතනේ වේදිතබ්බේ කියලා කියන්නේ නිර්වාණය අවබෝධ කරගන්න කියලා කියපු කතාව. එතන සේ ආයතනේ කියලා කියන්නේ නිර්වාණය කියන එකද නැත්නම් ස ආයතන එතන ගන්න ඕනේ. ස ආයතන තමයි නිර්වාණය කියලා ගන්න. එතන ස කියන එකේ අර්ථය අර්ථ කිහිපයක් තියෙනවා. එතන මට එකපාරේ ඒක ඔලුවට එන්නේ නැහැ මොකද්ද එතන ඒකේ අර්ථය කියලා. එතන ආයතන කියලා අරන් තියෙන්නේ නිර්වාණයට තමයි. ස්වකීය වෙන්නත් කියලා අර්ථ ගන්න පුළුවන් ඕන. ඔය ස කියන එකට පදාර්ථ කිහිපයක් තියෙනවා මට එකපාරට ඔලුවට එන්නේ නැහැ. එතන ස ආයතනය කියන්නේ නිර්වාණයට තමයි. සේ ආයතනේ වේදිතබ්බේ කියලා කියන්නේ ඒක සත්තමියෙන්නේ තියලා තියෙන්නේ. සත්තමියෙන් තියලා තියෙන්නේ. හරිනේ? නැත්තම් එහෙම නැත්තම් ගන්න ඕනේ සෝ ආයතනෝ වේදිතබ්බෝ නැත්නම් ඒක සෝ කියලා ඒක ආයතනෝ කියන ආයතනං කියලා කියන්න ඕනේ. තං ආයතනං වේදිතබ්බං කියලා කියන්නට ඕනේ පටමාවේ. එතකොට ඒ ආයතනේ දත යුතුයි කියන එක. තං ආයතනං වේදිතබ්බං. මොකද්ද ආයතන කියන්නේ ධම්මායතනේ නිර්වාණ ධාතුනේ. ඒ කතා කරලා තියෙන්නේ. ඒ කාරණාව මොකද්ද ඒ කාරණාව කියන්න පුළුවන් එතන රටුවාව හැටියට ඒ කාරණාව අවබෝධ කරාම මේ තියෙන්නේ යස්මා චේතසෝ ආරක්කත්තාය අප්පමාදෝච සතිත කාතබ්බා යස්මා තස්මින් ආයතනේ විදිතේ ඒ ආයතනේ අවබෝධ කරගත් කල්හි යන්නේ එතකොට සත්‍යමින් තියලා තියෙනවා. ඒ ආයතනේ අවබෝධ කරගත් කල්හි අප්පමාදේනවා සතියා කාතබ්බන් නැත්ති. තස්මා සේ ආයතනේ වේදිතබ්බේ. තං කාරණං ජානිතබ්බන්ති අත්තු. ආයතෝට අර්ථ ගන්න ඕනේ. තං කාරණං ජානිතබ්බං. එතන ආයතන අර්ථය නෙවෙයි ගන්න ඕනේ. එතන ගන්න ඕනේ කාරණාව කියන එක. හරිනේ? කාරණා. ඒ කාරණාව දත යුතුයි. ඒ කාරණාව අවබෝධ කරගත යුතුයි. මොකද්ද ඒ කාරණාව? සලායතන නිරෝධය. ඒක ටීකාව එක කියනවා මොකද්ද ඒ කාරණාව? නිබ්බාන සංඤිතේ කාරණේ පටිවේදේ. තස්මින් නිබ්බාන සංඤිතේ කාරණේ පටිවේදේ. ඒ නිර්වාණය තමයි ඒ කාරණාව. එතන ආයතන කියලා තියෙන්නේ කාරණ අර්ථයෙන්. ආයතන කියන අපි ධම්මායතන කියන අර්ථයෙන් නෙවෙයි අරන් තියෙන්නේ කාරණ අර්ථයෙන්. ඒකත් ගන්න පුළුවන් කාරණාව කියලා තියෙනවනේ අර්ථ කීපයක්. මේ ආයතන අර්ථේ කාරණ අර්ථය ගන්න පුළුවන්. ඕනනම් නිර්වාණය නම් වූ කාරණාව තමයි මෙතන තං ආයතනං කියලා අරන් තියෙන්නේ. චක්කුංච නිරුච්ඡති රූප සංඥාත්‍ය විරජ්‍යති කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. චක්කුංච නිරුච්ඡති කියන්නේ උපදින්න තියෙන චක්ෂුවනේ. අනුප්පාද චක්ෂුව. අනුප්පන්න ඇස. අනුප්පන්න චක්ෂුව නිරුද්ධ වෙනවා. රූප සංඥාවත් නිරුද්ධ වෙනවා. විරජ්‍යති කියන එකේ අර්ථයන් තියෙන්නේ. විරජ්‍යති කියන්නේ මොකක්ද තියෙනවද? මොකද එක එක තැන්වල එක එක අර්ථ ගන්න ඕනේ. රූප සංඥාව කෙරෙහි විරාගය ඇති වෙනවා කියන එක වෙන්න ඕනේ ගන්න ඇත්තේ. එතකොට අනුසය දුරු වෙනවා කියන එක ගන්නට ඕනේ. එහෙම නැත්නම් රූප සංඥාවක් නැති වෙනවා. චක්ෂුව නැත්නම් රූප සංඥාව පහළ වෙන්නේ නැහැ අනුප්පන්න රූප සංඥාව. නැත්නම් රූප සංඥාව කෙරෙහි තියෙන රාගය දුරු වුණා කියලා කියන්නත් පුළුවන්. එමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ ටිකක් පැහැදිලි කරගන්න අපහසු තිබුණ දෙයක් දැන් අනුප්පන්න චක්ෂුව දුරු වෙන්නේ මහත්තයා. ඒ කියන්නේ මේ රහතන් වහන්සේගේ මේ භවයේ තියෙන චක්ෂුව නෙවෙයි ඊළඟ භවයෙන් එහාට පහළ විය හැකි චක්ෂුව. විරජ්‍යති කියන එකේ අර්ථය ගත්තොත් අර මේ මොනවද දුරු කරනවා රාගයේ ප්‍රහාණය රමණය කරන්නේ නැහැ ප්‍රහාණය කරනවා වගේ නිකන් අර විරාගයේ වගේ අර්ථයක් ගත්තොත් එහෙම ගත්තොත් එම අනුසය දුරු වීම. ඒක දුරු වීම කියන අර්ථයෙන් අපි ගත්තොත් චක්ෂුව නැති කල්ලි රූප සංඥාවක් හට ගන්න නැහෙනේ. ඒ සලආයතන නිරෝධයෙන් සංඥා නිරෝධයක් කතා කරලා තියෙනවා. අනුප්පන්න නිරෝධයක් මේ කතා. නිවන ගැන කතා කරන හැමතැනම මතක තියාගන්න. හැමතැනම වගේ නිවන ගැන කතා කරන අනුප්පන්න ධර්ම වල නිරෝධය කතා කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පින් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අනුප්පන්න නිරෝධය ගැන කතා කරන දැන් රාග සංඥාව. ඔව් කෙලස් ගත්තම මේ භවයේ ඉඳලම ගන්න පුළුවන්. ඒත් අනුප්පන්නනේ. එතන පටන්. මේ භවයේ ඇතුලේ අකුසල. ඔව් රාගය ඇති වෙන්නේ නැහැ කියලා තෝරනම් ගත හැකියි අපිට. විරජ්‍යති කිව්වා. ඔව්. හැබැයි විරජ්‍යති කියන එක අර්ථය බලන්න ඕනේ. එහෙම වුණොත් එහෙම ගන්න ඕනේ. ඔව්. අනේ මේකේ තියෙන්නේ විරජ්‍යති කියලා චක්කු ආදීනිචේව නිරුජ්ජති රූප සංඥාදයෝත නිරුජ්ජන්ති කියලා තියෙනවා. එතන මේ විරාගය නෙවෙයි අරන් තියෙන නිරෝධ වීම. එතකොට චක්ෂුව නැති කල්හි රූප සංඥාවක් නැහැ කියන එක අරන් තියෙනවා. හට ගන්න නැහැ කියන. නිරුජ්ජති කියලා අරන් තියෙනවා. අර්ථය. අවසරයි ස්වාමීන් වහන්සේ. මම මෙතික් කල මේ අවබෝධ කියන්නේ මේ දැනීමක් මට තිබුණේ චක්කු සම්පස්සේ කියන්නේ චක්කු ద్వාරසිත චක්කු විඥානයේ කිත චක්කු ద్వාරසිත සියල්ලේම ස්පර්ශය කියලා. නමුත් උපවාසයෙන් දැන් දේශනා කළ විදිහට මට තේරුණා ඒක මගේ මම එහෙම අවබෝධ කරගන්න මේක දේශකයන් වහන්සේ කෙනෙක් කරපු දේශනා හරි. නමුත් මේ දේශන කියන්නේ නැතිව වැරද්ද නෙමෙයි මම අවබෝධ කරගත්ත එකේ වැරද්ද වෙන්නේ නැති ස්වාමීන් වහන්සේ. ඒතකොට ඔබ වහන්සේ දේශනා කළ හැටියට එහෙම නෙමෙයි. දැන් පටිඝ සම්පස්සේ කියන්නේ එතකොට ස්වාමීන් වහන්සේ චක්කු ద్వාරසිත විචිත්ත වීති චක්කු විඥානයේ සිට මේ අවසාන සිට දක්වා ස්පර්ශයද මට අන්නේ පංචද්වාරාවජනේ සිට තදාලම්මන දෙවෙනි තදාලම්මනේ දක්වා ස්පර්ශය. පංචද්වාරාවජන සිතෙන් පටන් ගන්න චක්කු විඥානේ නෙවෙයිනේ. පංචද්වාරාවජන සිතේ ඉඳලා දෙවෙනි තදාලම්මනේ දක්වා තියෙන ස්පර්ශ සියල්ලම පටිඝ සම්පස්ස. චක්කු සම්පස්සේ වෙන්නේ චක්කු විඥාන හිතේ ස්පර්ශය විතරයි. විතරයි. ඒ ප්‍රශ්නේ අනිත් අයටත් පැහැදිලි වෙන්න අපි ගත්තොත් දැන් චක්කු ද්වාරික වීති අතීත භවංග චරණ භවංග උපච්ඡේද ඊට පස්සේ අපිට එනවා මෙතන ඉන්නේ පටන් ගන්නෙ පංචද්වාරා චක්කු විඥාන සම්පටිච්ඡන සම්තීරණ වොත්තපන ජවන හතක් වෙනවා තදාලම්මන භවංග. මේ හැම එකේම ස්පර්ශයක් තියෙනවානේ. මේ හැම ධර්මයක් එක්කම ස්පර්ශ පහළ වෙනවා. එතකොට පටිඝ සම්පස්සේ කියන්න පුළුවන් මේ සියලු ස්පර්ශ වලට. හැබැයි චක්කු සම්පස්සේ කියන්න වෙන්නේ මේ ස්පර්ශයට විතරයි. මේක තමයි තේරවාද නිර්වචනය. එතන මේවා ඔක්කොම මනෝ සම්පස්ස. මේ ටිකත් මනෝ සම්පස්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පොඩි මට පැටලිලාද දන්නේ නැහැ. දැන් රූපාරම්මණය චක්ෂු ප්‍රසාදයට ස්පර්ශ වෙන එකත් ස්පර්ශයක්. ඔව්. ඒක ඊට පස්සේ දැන් ධර්මාරම්මණයක් භවාංග සිතට ආපාත ඇතවීමත් එක වෙන විදිය ස්පර්ශයක්. ඒක වෙන විදියක. මොකද එතන මම හිතන්නේ විවිධචෛතසිකේ නැත්ත කොහෙද වටපත් හැටියට. ඒ පංචද්වාරා වචන සිත් වලට චෛතසික ටික නෙමෙයි මනෝද්වාරා වචනේ තියෙන්නේ. විවිධචෛතසිකේ දෙකද නැහැ. ඒින්ද ඒක වෙනම ස්පර්ශයක් නේ ස්වාමීන්. මෙහෙමයි. ඔව් එතන ඔය මෙහෙමයි අපි ගන්න ඕනේ. දැන් චක්ෂුර් ප්‍රසාදේහි මේක ගැටෙනවනේ. මේකත් එක විදිහක ස්පර්ශයක්. රූප ස්පර්ශයක්. ඒ රූප ස්පර්ශය නිසා පංචද්වාරාවජන සිත චක්කු විඥාන සම්පටිච්ඡන ආදී වීතිය හට ගන්නවා. ඒක තේරෙනවා. ඊට පස්සේ භවංග සිත් පහළ වෙනකොට මනෝද්වාරාවජන ජවන සිත් පහළ. මෙතන තියෙනවා ආරම්මන ආපාතගත වීමක්. මේ දෙක සම්පූර්ණ මේ ඝට්ටන දෙක.
මෙතන වෙන්නේ බොහෝ දුරට සිත ආරම්මණය වෙත යන එකක්. මෙතන වෙන්නේ ආරම්මණය ඇවිල්ලා හැපෙන එකක්. ඊළඟට මෙතන ගැටුණාට පස්සේ මේ ආවර්ජනාවෙන් ආවර්ජනය කිරීමක් සිද්ධ වෙනවා. මේකෙත් ආවර්ජනාවෙන් ආවර්ජන කිරීමක් සිද්ධ වෙනවා. මෙහෙම ගත්තම් මේකේ වීරිය නැහැ. මේකේ වීරිය තියෙනවා. හරිනේ? මේකේ වීරිය තියෙනවා. ඉතින් මේ ඝට්ටන දෙක වෙනස් ඝට්ටන දෙකක්. හැබැයි ස්පර්ශ වශයෙන් ගත්තම මේ සිතෙත් ස්පර්ශයක් තියෙනවා. මේ සිතෙත් ස්පර්ශයක් තියෙනවා. මෙතන වීරියේ අවශ්‍යතාවය එන්නේ මොකද හේතුව වීරිය ඕන පංචද්වාරාවජන සිත හුදු ආවර්ජන මාත්‍රයක් විතරයි කරන්නේ. මනෝද්වාරාවජන සිත ආවර්ජනයට අමතරව අරමුණ තීරණය කරන බවක් හොඳ හෝ නරක ලෙස තීරණය වෙලා ඒ අනුව කුසල අකුසලයන් තීරණය වෙන බවකුත් මෙතන සිද්ධ වෙනවා. ඒ නිසා ඒකට වීරිය කියන චෛසිකය අවශ්‍යයි. වීර්යය කියන චෛසිකය අවශ්‍යයි. නැත්තම් ස්පර්ශ වශයෙන් ගත්තම එකම මෙතන තියෙන චෛසික වශයෙන් ගත්තම ස්පර්ශය එකයි. අරමුණ ස්පර්ශ වීමක් තියෙන්නේ. මේක ආරම්මන රූපාරූප ඝට්ටනයක්. මේක ආරම්මණය භවාංග සිතේ ආපాతගත වීමක්. එමයි තේරුණා මට අර වීර්ය චෛසිකය අතන එන්නේ මොකක් හින්දාද කියලා පොඩ්ඩක් අපහැදිලිවත් Terima සරණයි සරණහම් දැන් චක්කු සම්පස්සේදී චක්කු සම්පස්සේදී එතන ඉතුරු මනෝ සම්පස්ස මේකම පටික සම්පස්සේ පටික සම්පස්සේ එතකොට සාමාන්‍යයෙන් කියන්නේ මනෝද්වාරික චිත්ත වීති වලද අධිවචන සම්පස්සේ ඔව් මම ඉදා කරේ ගියා මනෝද්වාරික වීති වල විතර අධිවචන සම්පස්සේ මනෝද්වාරික වීති වල හැම සිතක්ම අධිවචන සම්පස්සයක් වෙනවා මනෝ සම්පස්සයක් වෙනවා හරි අවසරයි ස්වාමීන් වහන්සේ. ඉස්සෙල්ලා ප්‍රශ්න දෙකෙන්ම කියවිච්චි ඒ පටිඝ සහ අධිවචන සම්පස්සේ ගැන කියනකොට ඔබ වහන්සේ කිව්වා අධිවචන සම්පස්සේදී වීරය තිබිය යුතුමයි කියලා. ඇදලා පෙන්නේ අධිවචන සම්පස්සේ නෙවෙයි මම කිව්වේ මනෝද්වාරාවජන සිතේ වීරිය තියෙනවා කියලා. එහෙමයි ස්වාමීන්. මනෝද්වාරාවජන සිතේ වීරිය තිබිය යුතුයි. ඉතින් මට හිතිච්ච දේ තමයි හැම අධිවචන සම්පස්සයකින් වීරිය තියෙනවා. හරි. එහෙම කියන්න පුළුවන්. හරි. එතකොට කුසලාකුසල කර්ම සිදු වෙන්න වීරිය කියන එක අත්‍යවශ්‍යයි. අනිවාර්යයෙන්. එතකොට කුසලාකුසල කර්ම සිදු වෙන්නේ හැම වෙලෙම අධිවචන සම්පස්සයකින් කියලා ගන්න පුළුවන් කියන එකයි මගේ ප්‍රශ්නේ. බෑ. කුසලාකුසල කර්ම පංචද්වාරික සිත් වීතියත් වෙනවනේ. ජවන සිත් පහළ වෙනවනේ. ඒවල වීරිය තියෙනවා. ඒ කියන්නේ පටිඝ සම්පස්ස වීතිය පටිඝ සම්පස්සේ කියන්නේ පංචද්වාරික වීතියක තියෙන සිත් ස්පර්ශනේ. එතකොට මේවා වල මෙතනින් එහාට වීරිය තියෙනවා. එහෙමයි. අනිවාර්යෙන් වීරිය තියෙනවා. මේවා වල ඇතම් විට වීරිය තියෙනවා. ඉතින් මෙතනත් කුසල අකුසල වෙනවා මහත්මයා. හැබැයි ඒකේ කර්ම පත බවටපත් වෙන්නේ හුදු කුසල අකුසල භාවයක් විතරයි වෙන්නේ. ඒ නිසා කුසල අකුසල හැම එකක්ම අධිවචන සම්පස්ස වෙන්න ඕනේ නැහැ ස්පර්ශය. හැබැයි වීරිය සහිතයි. වීරිය සහිත සිත් හැම එකක්ම අධිවචන සම්පස්සේ නෙවෙයි. වීරිය සහිත සිත් කීපයක් තියෙනවා පටිඝ සම්පස්ස භාවයටපත් වෙන. මේ පටිඝ සම්පස්සේ තියෙන. අම්මනේ ඒ ප්‍රශ්නේම කොටස තමයි දැන් ඔබ වහන්සේ විස්තර කරපු චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ඒ පහ. ඔව්. එතකොට ඒ පහේ තියෙන්න බෑ වීරිය කවදාවත්. එතකොට ඒ කියන්නේ කුසල අකුසල වෙන්නේ නැහැ ඒවා. ඒවා විපාක. හරියට. වීරිය නොතිබූ පමණින් විපාක වෙනවත් නෙවෙයි. පංචද්වාරාවජන සිත කියන එක වීරිය නැහැ ක්‍රියාසිත. හරිනේ. ඒ කියන්නේ වීරිය නැතුව පමණින් සියල්ල විපාක වෙනවා කියලා කියන්න බෑ. එහෙමයි. හැම විපාකෙම වීරිය නැහැ කියන්න බෑ. මහා විපාක සිත්වල වීරිය තියෙනවා. එමේ ස්වාමීනි බොහොම සංකීර්ණ ධර්මයක් කියන්නේ ඔය විදිහට වරින් වර පැහැදිලි කර දීම වහන්සේ ගොඩක් දුකින්
හොඳයි. එහෙම හිතන එක තාම සුදුසුයි. එහෙම හිතන එකේ ඇල්ගොරිතම් එකක් හදාගන්න. ඔකේ තොරතුරු ටික අපේ දැනුම වැඩි වෙනකොට හොඳ සිස්ටම් එකක් එක එක්කෙනාගේ මනසට හදාගන්න පුළුවන්. එරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එරුවන් සරණයි. නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ. එරුවන් සරණයි. ඒ මහත්යාගේ උත්තරේ මට තව ප්‍රශ්නයක් තිබුණා ස්වාමීන් වහන්සේට වෙලාව තියෙනවා නම් පැහැදිලි කරන්න අර චක්කුද්වාර චිත්ත වීති වල ජවන් සිත් වල එතන කර්මපත වෙන්නේ නැතුව කුසල කුසලයක් පමණයි කියවන්නේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ කර්ම ඒ කියන්නේ ඒවා දුර්වලයිනේ වීතිය. ඒ වීතියෙන් කරන්නේ හුදු අරමුණේ දැන ගැනීමක් පමණයිනේ. ආරම්මන විඥානනයක් පමණයි සිද්ධ වෙන්නේ. වේදනාවෙන් අරමුණු රස විඳීමක් වෙන්නේ. ඉතින් ඒ නිසා අරමුණ හොඳින් හැඳින ගැනීමකුත් නෑ එතන. ඉතින් ඒ නිසා ඒවා දුර්වල සිත්. ඒ වලින් අරමුණට ඇලුනත් ගැටුනත් ඒවා කර්මපත බවටපත් වෙන්නේ නැහැ. ඒවා ප්‍රතිසන්දි විපාක දෙන්නට සමර්ථ වෙන්නේ නැහැ. ඒ සිත්වල තියෙන කුසල අකුසල දන දුර්වලයි. ඒ වීතියම දුර්වලයි. ඒ නිසා ඒක කර්මපත බවටපත් වෙන්නේ. ඒවා වලින් කාය විඤ්ඤාති උපදවන්න බෑ. ඒ වලින් කතා කරන්න බෑ. වචන හිතන්න බෑ. භාවනා කරන්නට බෑ. විපස්සනා ඥාන පහළ වෙන්නේ නැහැ. ඒවා එකක්වත් වෙන්නේ නැහැ මේ සිත් වලින්. සාමාන්‍යයෙන් කුසල අකුසල භාවයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රසාදනීය සිතක් වෙන්න පුළුවන්. ඇලෙන සිතක් වෙන්න පුළුවන්. හැබැයි මේක මට වේවා කියලා කර්මපත වෙන සිත් ඒවල පහළ වෙන්නේ නැහැ. ඒක දුර්වල නිසා තමයි ඒකට ප්‍රධානම හේතුව. පඤ්ඤාති මට්ටමට යන්නේ නැත්තේත් ඒ දුර්වලකම නිසා. සහ ඒක අනිවාර්යෙන් ඒකාන්ත පරමාර්ථ ධර්මයෙන් අරමුණ වෙන්නේ. අවසරයි සානස ප්‍රවෘත්තිපාක ඇතිවෙන්න පුළුවන්. පුළුවන් ප්‍රවෘත්තිපාක ඇතිවෙනවා. ඇතිවෙන්න පුළුවන්. අන්තමසෝ සුපිනන්ත චේතනායි. ඒ කියන්නේ හීනෙන් පහළ වෙන චේතනාවෙන් උනත් ප්‍රවෘත්තිපාක ඇතිවෙන්න පුළුවන්. තේරෙන්නේ ස්වාමීන් වහන්සේ මේ අපේ විභංග ප්‍රකරණේ කන්ද විභංගයේදී අපි ගත්තොත් එහෙම එක තැනක සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ සාමාන්‍ය අපි චක්කු සම්පස්සජා වේදනා කියන එකත් අපි ගන්නවා ඊට පස්සේ චක්කු සම්පස්ස පච්චය වේදනා කියන එක ගත්තාම ඒක අප්‍රියාපන්න සිද්දක්වාම චක්කු සම්පස්ස පච්චය වේදනා කියන එක බුත වඩකේ තියෙන ස්වාමීන් වහන්සේ මේ ඒක කියන්නේ පස්සේ කියන එක කොච්චර දුරකට යනවාද කියන එක වගේ එතන විග්‍රහ වෙනවා වගේ තියෙනවා ස්වාමීන් වහන්සේට පුළුවන්කමක් තියෙනවා දැන් අවස්ථාවක් තියෙනවා මේක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඒක අපි වේදනාව පාඩමට ගමුද? වේදනා පාඩම. ඔව්. ඒ වේදනා පාඩමේදී ඒක අපි විස්තර කරගමු. ස්වාමීන් වහන්සේ කුසනා කියනකොට මතක් වුණේ අර පුට්ටස්ස ලෝක ධම්මේහි කියනකොට ඔය අර්ථ නෙමෙයිනේ චිත්තං යස්සන කම්පති කියලා. එතකොට ඒ ලෝක ධර්ම සංඛ්‍යාත අරමුණු එක්ක සම්බන්ධ වෙච්ච සුඛ දුක්ඛ හටගත්ත ලාභ වලට මුහුණ දීපු ඊට පස්සේ නිന്ദා හැම ඇහිච්ච කනට වැදිලා වැහිච්ච ප්‍රශංසා හැම ඇහිච්ච ඒ වගේ ඒ අරමුණු එක්ක සමායෝග වෙච්ච එකතු වෙච්ච බව තමයි මෙතන පුට්ට කියලා අරන් තියෙන්නේ. එතකොට ඕනනම් අපිට ඒ රෞද්‍ර කටුක අරමුණු එක්ක ස්පර්ශ වුණා කියන බවත් ගන්න පුළුවන් එක පරයයකින්. නමුත් අර වගේ අර සුඛ දුක්ඛයන් Taman තුල හට ගැනීම වශයෙන් සුඛ දුක්ඛ වශයෙන් ස්පර්ශ කරනු ලැබූ නිന്ദා පහස Taman අරමුණු කිරීම වශයෙන් ඒවා වලින් Tamanව ස්පර්ශ කරුණා. ඒ වගේ ඒ පැති වලින් අර්ථ ගන්නට පුළුවන්. ඒක වෙන පරයයකින් තමයි ගන්න වෙන්නේ. ඒක හොඳයි ඒක අහපු එක. ලෝක ධර්ම වලින් පුට්ට වෙච්ච, ඒක ස්පර්ශ වෙච්ච. ලෝක ධර්ම ස්පර්ශ කරපු. මොනවද ලෝක ධර්මයට? ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසා, යස ආයස, දුක සැප දුක. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්ත. පුට්ටස්ස චිත්තං. පුද්ගලයා ආරන් තියෙන. නකම්පති. රහතන් වහන්සේ ගුණයක්නේ. එතකොට ඒ අරමුණු එක්ක හැප්පුණා කියලා ලෝක ධර්ම Tamanට ලැබුණා කියලා මිනිස්සු බැන්නා කියලා ප්‍රශංසා කරා කියලා පාඩු වුණා කියලා වස්තු නැති වුණා කියලා චිත්තං නකම්පති. ඔහුගේ සිත කම්පාවට පත්වන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. තියෙන ස්වභාවයෙන්. චලංගුපේක්ෂාව පවතිනවා. ඒ කියන්නේ තියෙන ස්වභාවයෙන්ම පවතිනවා. කවුරු හරි එකපාරට අතප්පයක් කැපුවා කියලා කේන්ති ගන්න කෑ ගහන්න වෛර කරන්න යන්නේ නැහැ උන්වහන්සේ. ඊළඟ පදේ අශෝකං විරජං කේමං කියනකොට රහතන් වහන්සේ නේද සාමිනාස. ඔව් පුට්ටස්ස ලෝක ධම්මේහි කියන ඉඳන්ම එන්නේ උන්වහන්සේ තමයි. අශෝකං විරජං කේමං ඒ ඔක්කොම කියවෙන රහතන් වහන්සේ කියන. රහත් ගුණ.
තෙරුවන් සරණයි ස්වාමී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් අර ප්‍රායෝගිකව ස්පර්ශය දැනගන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරානේ. එතකොට ස්වාමීන් වහන්සේ එතන මම හිතට තේරෙන විදිහට ලොකු සතියක් අවශ්‍ය ඇති කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඒකයි මට එකක් දැනගන්න ඕනේ. අනිත් එක මම අහලා තියෙනවා මේ ස්පර්ශය කියන එක ප්‍රඥාවට තමයි අහු වෙන්නේ. ඒක අපිට මම හිතන්නේ දැනෙන්නේ නැහැ වගේ අදහසක් මගේ හිතේ තිබුණා එහෙම. ඒ ගැන පොඩි අදහසක් දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. ඒක මෙහෙමයි සතියක් තියනවා කියලා කියන්නේ ඇත්තටම ඥාණයට තමයි වැටහෙන්නේ ඕක. ඉතින් ඥාණයේ දින සතිය තියෙන්නට ඕනේ. ඒ කියන්නේ උදාහරණයකට මම ප්‍රායෝගිකව ගත්තොත් අපි දැන් හිතමුකෝ අපේ නිවස සිහි වුණා කියලා. තමන් ඉන්න තැන නැත්නම් තමන් කැමති බුදු පිළිමයක් හෝ තමන් කැමති පුද්ගලයෙක් වෙන්න පුළුවන් වස්තුවක් වෙන්න පුළුවන්. ඒක සිහි වෙනකොට අපිට ඒ සිහි වෙච්ච අවස්ථාවක් හොඳට ස්ටිල් කරලා ගන්න. මේ වෙන වෙන වෙලාවෙ ස්පර්ශය හොයන්න යන්න එපා. මේ වෙන වෙන අරමුණු වල ස්පර්ශය හොයන්න යන්න එපා. ගොඩක් වෙහෙස කරවි. ඒ විදර්ශනා වඩන්න මේ එනේන වර්තමාන අරමුණ විපස්සනා වඩනවාම කියලා එකක් නැහැ. විපස්සනා අතීත අනාගත වර්තමාන මේ භවයට අයත් ඕනම ධර්මයක විදර්ශනා වඩන්න පුළුවන්. දේශනාවක් තියෙනවා ඒක අමාරු අයට අතීත අනාගත භව ගැන හිතලා උනත් විදර්ශනා පටන් ගන්න පුළුවන්. ඉතින් එතකොට අපි හිතමු දැන් අපේ නිවස සිහි කරා කියලා. එතකොට Tamanට වැටහෙන්න ඕනේ මොකක් හරි යම් දර්ශනයක් වැටහි Tamanට ඉස්සරහට. නේද? මොකක් හරි පේනවා හොඳට සිහි වෙනවා. එතකොට ඒ සිද්ධිය හොඳට විමසන්න. ඒ කියන්නේ ඒක ස්ටිල් කරලා අරන් ඒක ඇනලයිස් කරන්න ඕනේ. ඒක තමයි විපස්සනාව කියලා කියන්නේ. එතකොට අපිට තේරෙනවා මේක ඒ නිවසට අපි ફોકસ කරපු බවක් අපිට දැනෙනවා. නිවස ફોકસ කරලා බවත්. ඒ වගේම මේ නිවස එක්ක හොඳට හාත්පස ඒ නිවසත් එක්ක සම්බන්ධ වෙච්ච ගතියක් ඔබට දැනේ. ඒක නිකන් හිතන්න එහෙම සම්බන්ධ වෙච්ච බවක් තියෙනවද කියලා බැලුවම තේරෙයි. ඕ නිකන් අර ඒ නිවස කියන ආරම්මනේ ඒ ඔබ්ජෙක්ට් එකේ ගොඩක් රට මොනවාද කලර්ෆුල් මොකද වර්ණවත් ඔබ්ජෙක්ට් එකක් පේන්නේ ඔබට. උදාහරණයකට මේ ගන්නෙ. ඒකේ හොඳට ටච් වෙච්ච ගතියක්, ස්ප්‍රෙඩ් වෙච්ච ගතියක්, ඒකේ පැතිරිච්ච ගතියක් ඔබට තේරෙයි. තමන්ගේ අවධානය ඒකෙම තියෙනවා හොඳට. අපිට සාමාන්‍යයෙන් මතක් වුණා කියන එක විතර අපි හිතන්නේ. ඔබ හොඳට ඒක නවත්තලා බලනකොට නිවසේම මේක නිකන් අර මෙහෙම ඒ නිවස කියන ඔබ්ජෙක්ට් එකේ හොඳටම හිත පැතිරිච්ච බවක් තියෙනවා. මේ භව තමයි මේ ස්පර්ශය කියලා කියන්නේ. මේ භව. ඉතින් ඒක හරියට අපි ඉගෙන ගත්තේ නැත්නම් අමාරුයි ඔක තේරුම් ගන්න. මොකද්ද මේ කියන්නේ කියලා හිතා ගන්න බැරි වෙයි. නමුත් මේක තේරුම් ගන්න පුළුවන් ධර්මයක්, පහසු ධර්මයක්. අමාරු ධර්මයක් නෙවෙයි මේ. ඒ කියන්නේ පටන් ගන්නෙ පස්සෝ කියලානේ. ඒ නිසා ඒක අමුතු මේ හරියට තොරතුරු ගියේ නැත්නම් කන්ෆියුස් වෙන්න පුළුවන් ධර්මයක්. ඒක ඇත්ත. කතාව. බොහෝ දෙනා තේරුම් ගත්තේ නැති ධර්මයක්. තේරුම් ගන්න අමාරු ධර්මයක් වෙන්න පුළුවන්. නමුත් හරියට මේක අපි උපදේශ අනුව බැලුවොත් එහෙම ඔබට තේරෙයි මේක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් අරමුණට අවධානය දෙන ගතිය, නිවසට අවධානය දෙන ફોકસ වෙන බවක් කියලා එකක් තියෙනවා. ඒක මම මෙහෙම නිකන් පෙන්නන්නේ. ඒකට ඇටෙන්ටිව් ගතියක් තියෙනවා. ඉංග්‍රීසි වචන වලින් සමහරවිට ලේසියව විස්තර කරා. ඇටෙන්ටිව්. ඒකේ නිකන් ස්ප්‍රෙඩ් වෙච්ච ගතියක්. ඒකේ පැතිරිච්ච ගතියක්. ඔබට දැනේ. මනස. ඒකත් එක්ක සම්බන්ධ වෙච්ච ගතියක්. ඒක නිකන් අර ඒකත් එක්ක කිට්ටු වුණා වගේ දැනලා තියෙයි. ඒ භව තමයි මේ ස්පර්ශය කියලා කියන්නේ. ඒ නිසා ඔබ කරන්න ඕනේ ඒ නිවස අරමුණු කරනකොට එකපාර එකක් කරන්න. නිවස අරමුණු කරනකොට ඒ ફોકસ බව අරමුණ ප්‍රකට වෙච්ච. අරමුණ කියන එක තමයි ඔය කලර්ෆුල්ලි පේන්නේ Tamanට. වැටහෙන්නේ. ඒකට අවධානය දීපු බව තියෙනවා. හරිනේ අවධානය දීපු බවක් අරමුණ ගත්ත බව අරමුණ ඩීලිමිට් වෙච්ච බව. ඒ කියන්නේ පරිච්ඡින්න බව. පිරිසිඳ ගත්ත බව කියන එක තියෙනවා. well focused එකට. ඊට පස්සේ ඒකේ පැතිරිච්ච බවක් ඔබගේ අවධානයේ දැනෙයි ඔබට. මේ තමයි ස්පර්ශය. මුතුෙන් හොයන්න යන්න එපා. ඒක තමයි ස්පර්ශය. තවත් ඊට පස්සේ නුවණින් විමසුවොත් ඔබට තේරෙන්නේ මේක ඕනනම් තව කෙනෙක්ට කියනවා ලංවීමක්. මේක නිකන් zoom කිරීමක් වොත් එම් පොඩි දේ ලොකු කරලා පෙන්වන එකනේ. zoom කියනකට වඩා ඒකත් එක්ක නිකන් you are in contact with the object. ඔබ ඒකත් එක්ක සම්බන්ධයි. ඒ භව තමයි මේ ස්පර්ශය. ඒ නිසා තමයි රේරුකාණේ සානසලෙම කියන්නේ අර පැතිරිච්ච භවක් වගේ කියලා. කියලා කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒ භව තමයි මේ ස්පර්ශය කියලා ගන්නට ඕනේ. ඒ පැතිරිච්ච භව ඒ සම්බන්ධතාවයෙන් නිසා තමයි
ඔබට අරමුණේ තියෙන සියලු ලක්ෂණ එක ගනුදෙනු කරන්න පුළුවන් වෙලා තියෙනවා. වේදනාවට, රස විඳින්න සංඥාවට, හඳුනා ගන්නට, දෘෂ්ටියට, වැරදි අදහසකට පැමිණෙන්නට දැන් බ්‍රහ්මජාල සූත්‍රය කියන්නේ සියලු දෘෂ්ටි ටික පස්සපච්චය කියලා කියනවා. ඒ නිසා ඒ භව තමයි ස්පර්ශය. ඒ නිසා ඕක අර මේක අමාරු අපිට තේරුම් ගන්න බැහැ කියන අදහස හිතෙන් ඉවත් කරගන්න ඉස්සෙල්ලා පළවෙනි එක. ඊට පස්සේ ඔබ හොඳට මේ දෙකට අවධානය දෙන්න. මුලදී ඩවුට්ස් එන්න පුළුවන් හිතට, සැක එන්න පුළුවන් මේක ඇත්තටම පරමාර්ථ ධර්මයක්ද කියලා. මේක නිකන් සිතේම අණු කොටසක්ද කියලාත් හිතෙන්න පුළුවන් සමහර කෙනෙක්ට. මම නැහැ කියන්නේ. නමුත් ඔබ අවධානය දීගෙන යනකොට ඔබට තේරෙන්න පටන් ගනි. අර විශේෂයෙන්ම දැන් ડોක්ටරින් එක්ක ශ්‍රද්ධාවකුත් තියෙනවනේ සාමාන්‍යයෙන් ශ්‍රාවකෙට. ඒ ඔක්කොම මිශ්‍ර වෙලා එනකොට හිමින් සැරේ මේක හොඳට සම්බන්ධයි, මේක වෙනම පරමාර්ථයක්, අවධානය දීම තව පරමාර්ථයක් කියලා කැඩිලා ප්‍රකට වෙන්න පටන් ගන්නවා. තේරුණා ස්වාමීන් වහන්සේ ඊටම වටිනා විස්තර කිරීම වහන්සේට අප්‍රමාණ පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හරි. එහෙනම් අපි අද දේශනාව නවත්ත කරනවා. අද අපි කතා කරේ ස්පර්ශය සම්බන්ධ අපි කතා කරන දේවල් අවසන් කරා. අනිත් දවසේදී සියල්ල කැටි කරලා අපි එක තැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දින රසපත් කරගන්න දෙනවා කුසල සම්භාරයේ තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කර ගැනීමට උපකාර වේවා, නිවනින් සැනසෙන්නට උපකාර වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසලයේ උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාධු සාධු සාධු.